අපි අද පටන් ගමු අපේ සාකච්ඡාව. පසුගිය සුමානේ අපි සාකච්ඡා කරපු එකත් එක්කම තවත් ඊටත් වඩා සාමාන්‍යයෙන් අපි සංකල්ප කීපයක් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ දන්නවා සාමාන්‍යයෙන් බැංකුකරණය කියලා කියන්නේ වාණිජ බැංකුකරණය කියලා කියන්නේ ඉතාමත්ම වැදගත් සහ ආර්ථිකය සම්බන්ධයෙන් ඉතාමත්ම සංවේදී මාතෘකාවක්. ඒ නිසා අපිට ඒ සම්බන්ධ දැනීමකුත් අපිට අවශ්‍ය වෙනවා. දැන් ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියනකොට ඔබ දැකලා ඇති සමහර ප්‍රශ්න තියෙනවා අපිට ඒ වගේ කල්පනාවක් සහිතව, ඒ කියන්නේ සංකල්පනාවක් සහිතව, නියම සංකල්පනාවක් නොතිබුණොත් එවැනි ප්‍රශ්නකට උත්තර පිළිතුරු දෙන්න අපහසු වෙනවා. ඒ නිසා අපි මේ සංකල්පනා පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා. ඔබට මතක ඇති අපි මුලින්ම සාකච්ඡා කළා මේ බැංකුකරණය කියලා කියන්නේ අතරමැදිකරණයක් කියලා. මූල්‍ය අතරමැදිකරණය කියලා. එතකොට මූල්‍ය අතරමැදිකරණයේදී අපි සිද්ධ වෙන්නේ මූල්‍ය අතරමැදිකරණය කියන එක ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ අතිරික්ත ඒකකවල සිට අරමුදල් ඉංග ඒකකවලට ගලා යාම. එතකොට මේ ගලා යාම සිදුවන්නේ අතරමැදියන් තුලින්. අපි කියනවා මේ ආයතන වලට කියන්නේ මූල්‍ය අතරමැදි කියලා. එතකොට මේ බැංකු කියලා කියන්නේ මේ මූල්‍ය අතරමැදි ආයතනවල ඉතාමත්ම වැදගත් මෙහෙයක් ඉෂ්ට කරන ආයතන. ඒනුත් වාණිජ බැංකුවක් කියලා කියන්නේ මේ අතරමැදිකරණය කියන ක්‍රියාවලියට ඉතාමත්ම සජීවීව ඉතාමත්ම සක්‍රියව සම්බන්ධ වෙන ආයතන. එතකොට මේ මූල්‍ය අතරමැදිකරණ ක්‍රියාවලියේ මූලික පරමාර්ථය තමයි ධනය, එහෙම නැත්නම් ප්‍රාග්ධනය අවශ්‍යතෙන් මොනවද කියලා දැනගෙන ඒ ප්‍රාග්ධනය ඒ අවශ්‍ය තැන් වලට ලබා දී. එතකොට ප්‍රාග්ධනය උපදවන එක, අරමුදල් උපදවන එක, ඒවා ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය. කියන්නේ ඒ උපදවන අරමුදල් යම් කිසි තැනකදී අපිට පේනවා නම් ඒ අරමුදල් වල අතිරික්තයක් තියෙනවා කියලා. ඒ අතිරික්ත අරමුදල් අනිත් අරමුදල් වලට එකතු කරන්න තමයි අපි මේ සිද්ධිය සිද්ධ කරන්නේ. එතකොට මේ බැංකුකරණය කියලා කියන එක ගැන ඉතාමත්ම සංකල්පනාත්මක ප්‍රසන්ටේෂන් එකක් අද අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි ඒකම බලාපොරොත්තු වෙන්නේ ඔබ සියලු දෙනාටම මේ දැනීම අවශ්‍ය වෙනවා නියම විදිහට ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ නිසා මම හිතනවා ඔබ සියලු දෙනා මේක කියන්නේ මේ ප්‍රසන්ටේෂන් එක ගැන සැලකිලිමත් වෙයි කියලා. දැන් අතට අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටිකක් ඉහළ මාතෘකාවක්. ඒ කියන්නේ සංකල්පනාත්මක වශයෙන් වැදගත් වෙන මාතෘකාවක්. බැංකු ව්‍යාපාරික කටයුතු සහ ඒ අනුව තීරණය වන ආයතනික වත්කම් වගකීම් ව්‍යුහය. එතකොට මේ බැංකු වල ව්‍යාපාරික කටයුතු තියෙනවා. මේ බැංකු යෙදෙන ව්‍යාපාරික කටයුතු එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. සමහර ව්‍යාපාරික කටයුතු යම්කිසි බැංකුවක් ගත්තොත් ඒ බැංකුව යෙදෙන ව්‍යාපාරික කටයුතු වලට වඩා වෙනස් ව්‍යාපාරික කටයුතු වෙන්න පුළුවන් වෙනත් බැංකුවක් යෙදෙන්නේ. ඒතකොට නමුත් මේ හැම බැංකුවක්ම යෙදෙන ව්‍යාපාරික කටයුතු සමහර වෙලාවට එකම ආකාරී පොදු විදිහේ ව්‍යාපාරික කටයුතු තියෙනවා. නමුත් ඒ එක්කම සමහර බැංකු යෙදෙන විශේෂ ව්‍යාපාරික කටයුතු තියෙනවා. අපි අන්න ඒක ගැන තමයි දැනගන්න ඕන. දැන් ඇත්තට වාණිජ බැංකුවක් කියලා ගත්තත් වාණිජ බැංකුව ඇතුලේ සමහර වෙලාවට වාණිජ බැංකු කටයුතු වලට අමතරව වෙනත් බැංකු කටයුතු සිද්ධ වෙනවා. වෙනත් ආකාරවල. ඒතකොට අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙන්න ඕන මේ කරන ව්‍යාපාරික කටයුතු ස්වභාවය මොකක්ද? ඒ ව්‍යාපාරික කටයුතු වලින් ලැබෙන ආදායමේ ස්වභාවය මොකක්ද? සහ ඒ ව්‍යාපාරික කටයුතු නිසා බැංකුවට මුහුණ දෙන්න වෙන අවදානමේ ස්වභාවය මොකක්ද කියන එක. ඉතින් මම හිතන්නේ මේ කාරණාවල් පිළිබඳ වැඩි වශයෙන් කරුණු දක්වන්න තමයි මේ ප්‍රසන්ටේෂන් එක හදලා තියෙන්නේ. ඒ නිසා අපි අද මේ ප්‍රසන්ටේෂන් එක ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. මම හිතන්නේ ඔබ සියලු දෙනාම දැන් මේ ස්ක්‍රීන් එක පේනවා. අපි මාතෘකාවන් බලමු පොඩ්ඩක් බැංකු ව්‍යාපාරික කටයුතු සහ ඒ අනුව තීරණය වන ආයතනික වත්කම් වගකීම් ව්‍යුහය. එතකොට අපි දන්නවා බැංකුවක පවා ඕනම වෙනත් ආයතනයක වගේම ශේෂ පත්‍රයක් තියෙනවා. මේ ශේෂ පත්‍රයේ වත්කම් සහ වගකීම් තියෙනවා. එතකොට මේ වත්කම් සහ වගකීම් වල විශේෂ ව්‍යුහයක් සකස් වෙනවා. Taman කරන ව්‍යාපාරික කටයුතු වලට සාපේක්ෂව.
දැන් අපි බලමු බැංකු ව්‍යාපාරය ගැන කල්පනා කරමු. වාණිජ බැංකු කියලා කියන්නේ එක බැංකු ව්‍යාපාරයේ ඉදලා ඉන්න ආයතනයක්. වාණිජ බැංකු කියලා කියන්නේ එක විශේෂ ව්‍යාපාරයක ඉදලා ඉන්නවා වාණිජින්ද. ඒතර බැංකු ව්‍යාපාරය තුළින් ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධ කටයුතු රාශියක් සිදු කෙරේ. මෙම කටයුතු විවිධ මට්ටමේ සංකීර්ණත්වයෙන් යුක්තය. ඒතකොට මේ කටයුතු හැම එකම එක වගේ නෑ. නමුත් එක එක විදිහේ කටයුතු වලට තමයි බැංකුව යෙදලා ඉන්නේ. ඒතර ඒවායේ විවිධත්වය තියෙනවා. මොකද සංකීර්ණත්වය වෙනස්. සමහර ඒවා ඉතාමත්ම සංකීර්ණ, සමහර ඒවා ඊතරම් සංකීර්ණ නෑ, මධ්‍යම ප්‍රමාණයේ සංකීර්ණත්වයකින් යුක්තයි. තවත් සමහර ඒවා තියෙනවා ඒකේ සංකීර්ණත්වය අඩුයි. ඒතර මේ වගේ විවිධ මට්ටමේ සංකීර්ණත්වයෙන් යුක්ත කටයුතු වල බැංකුව යෙදෙනවා. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ එමෙ හැම කටයුත්තක්ම මෙන්න මේ කියන කාරණා මත විශේෂ කාරණා මත රඳා පවතිනවා. අවදාන. ඒතර මේ බැංකු ව්‍යාපාරය කියලා කියන්නේ විශේෂයෙන් වාණිජ බැංකු ව්‍යාපාරය කියලා කියන්නේ අවදානම කියන එක. කියන්නේ ඊ타මාත්ම දැනුමත් භාවයකින් සහ ඒ අවදානම තුලින් කොහොමද ලාභය උත්පාදනය කරගන්නේ කියන එක ගැන හොයලා බලන ආයතන තමයි වාණිජ බැංකුව කියලා කියන්නේ. ඒතර මෙතන තවත් දෙයක් මෙතන මම කියලා දෙනවා අවදානම ලාභය සහ ප්‍රාග්ධනය සැපේ. ඒතර මේ ප්‍රාග්ධනය කියන එකත් ඉතා වැදගත්. මොකද මේ ප්‍රාග්ධනය කියන එක සහ ලාභය අතරේ විශාල සම්බන්ධයක් තියෙනවා. මොකද අපි දන්නවා ප්‍රාග්ධනය කියන එක තිබුණොත් අපිට අවදානමක් ගන්න පුළුවන්. මොකද යම් විදියකින් අවදානමක් ඇවිල්ලා අපිට අලාභයක් දරන්න සිද්ධ වුණොත් ඒ ලාභය පුරා ගැනීමට, අවශෝෂණය කර ගැනීමට හැකියාව තියෙනවා ප්‍රාග්ධනය නිසා. ඒ වගේම අපි ලාභයක් උත්පාදනය කළොත් ව්‍යාපාර කටයුත්තෙන් ඒ ලාභය සියලුම වියදම් අපි අතහැරියට පස්සේ අපිට ලැබෙන ශුද්ධ ලාභය ඊට පුළුවන් රඳවා ගන්න ආයතනය. එතකොට මේ ලාභයට මොකද වෙන්නේ? මේ ලාභය කෙලින්ම ගිල්ල එකතු වෙනවා ප්‍රාග්ධනයට. එතකොට ලාභය උපයන්න අපේ ප්‍රාග්ධනය ශක්තිමත් වෙනවා. ප්‍රාග්ධනය ශක්තිමත් වෙන්න අපිට දරන්න පුළුවන් අවදානම ඉහළ යනවා. දරන්න පුළුවන් අවදානම ඉහළ යනවා කියලා කියන්නේ අපිට හොඳ ලාභදායීත්වයක් ඇති කරගන්න පුළුවන්. මොකද අපිට වැඩි අවදානමක් දරන්න පුළුවන් නිසා. අපේ ප්‍රාග්ධනය අඩු නම් අපිට දරන්න පුළුවන් අවදානමේ ප්‍රමාණය අඩු වෙනවා. ඒතකොට අපිට විශාල ව්‍යාපාර වලට යන්න බෑ. ඒ නිසා අපිට ලැබෙන ලාභයත් අඩු වෙනවා. මේක උඩ හරියට පැහැදිලි කරගන්න. ඒතකොට අපි බැංකුවක් හැමතිස්සෙම උත්සාහ කරන්නේ අවදානමට සාපේක්ෂව වැඩි ලාභයක් උත්පාදනය කරන්න. ඒ කියන්නේ අඩු අවදානමක් සහිතව, ඒ කියන්නේ අවදානමක් ගන්න නැතුව බෑ. අවදානම ගන්න ඕන. නමුත් මේ අවදානමට ගන්න පුළුවන් ඉතාමත්ම වැදගත් හොඳම ලාභය තමයි ඒගොල්ලෝ ගන්න බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ කාරණාවල් පදනම් කරගෙන තමයි බැංකු ව්‍යාපාරය සකස් වෙලා තියෙන්නේ. දැන් ඊළඟට මම අන්තිමට කියන එක දැන් මේක තමයි මම මේකේ මාතෘකාව හැටියට පාවිච්චි කළේ. බැංකුවක වත්කම් වල වගකීම් වල තත්ත්වය එලින්ම තීරණය වෙන්නේ එම බැංකු සිදු කරන ව්‍යාපාර කටයුතු වල මත. මොකද මම හිතනවා දැන් මේක අපි සංකල්පයක් හැටියට ඔළුවේ තියා ගන්න ඕන. ඊට ප්‍රශ්න වලට උත්තර ලියන අවස්ථාවේදී අපිට මේ සංකල්පය ඉතා වැදගත් වෙනවා. දැන් මම පෙන්නනවා මෙතන මූලික බැංකු කටයුතු සහ සේවා කීපයක්. දැන් අපි හොඳට කල්පනා කරලා බලමු මේ කියන කටයුතු කොහොමද බැංකුවක් ඉෂ්ට කරන්නේ කියලා. දැන් අත්තිකාරම් ප්‍රදානය කියන එක මම හිතනවා ඔබ සියලු දෙනාටම පැහැදිලි. මොකක්ද අත්තිකාරම් ප්‍රදානය කියන්නේ කියලා. අත්තිකාරම් කියන්නේ ණය මුදල් සහ වෙනත් එම ආකාරයේ පහසුකම් ප්‍රදානය කිරීම. එතකොට අපි දැන් කෙටියෙන් කියනවා නම් ණය දෙන එක. ඒ වගේම දැන් අපි ණය කියන වචනේ පාවිච්චි කරන්නේ අපි loans කියන එකට. නමුත් අපි මේක පොදු වශයෙන් අපි පාවිච්චි කරන්න පුළුවන් වචනයක් තමයි අත්තිකාරම් කියලා කියන්නේ. මේ අත්තිකාරම් යටතට ගැනෙනවා ණය සහ අයිරාව. ඒ ಜಾති දෙකම ගැනෙනවා අත්තිකාරම් ගණයට. ඒ වගේම තවත් ඍජු නොවන අත්තිකාරම් වර්ගයක් තියෙනවා. ඍජු අත්තිකාරම් හැටියට අපි කිව්වේ ණය සහ අයිරාවන්. ඍජු නොවන අත්තිකාරම් කියලා අපි කිව්වා බැංක් ගැරන්ටිස්. ඒ කියන්නේ බැංකු අපකර ණයවර ලිපි සහ ප්‍රතිග්‍රහණ පහසුකම්. ඔන්නව තමයි අපි ඍජු නොවන අත්තිකාරම් හැටියට සැලකුවේ. ඒත් මෙන්න මේ කටයුතු වල යෙදෙන එක තමයි බැංකු වල තියෙන විශේෂම කර්තව්‍යය. බැංකු විශේෂයෙන්ම කරන්නේ ඒක තමයි.
ඊළඟට අපිට ගන්න පුළුවන් සමහර බැංකු මේ මුදල් කළමනාකරණය කියන කටයුත්තේ ඉදලා ඉන්නේ. මොකද්ද මේ මුදල් කළමනාකරණය කියන්නේ? ඒ කියන්නේ එක එක අපි දන්නවා එක එක ආයතන වල වැටුප් ගෙවීමට සම්බන්ධ වෙලා ඉන්නවා බැංකු. එක එක ආයතන වල ඒගොල්ලන්ගේ වෙනස් ශාඛා වලට මුදල් ලැබීමට බැංකු සම්බන්ධ වෙලා ඉන්නවා. යම් යම් ගෙවීම් කටයුතු කරන්නේ. ඒ වගේම ඔබ කවුරුත් දන්නවා බැංකු වලින් සපයනවා ATM සේවාවන්. ඒ වගේම අපි දන්නවා අන්තර් බැංකු ස්ලිප්ස් කියලා කියන්නේ ශ්‍රී ලංකා ඉන්ටර්බැංක් පේමන්ට් සිස්ටම් ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් ක්‍රමය. මෙන්න මේ වගේ දේවල් වලට බැංකු සම්බන්ධ වෙලා ඉන්නේ මේ මුදල් කළමනාකරණය කිරීමේ අටියෙන් තමයි. එවනම් ඒකත් බැංකු ඉෂ්ට කරන එක්තරා සේවාවක් මුදල් කළමනාකරණය. ඊළඟට තව එකක් මෙතන මම කියනවා පුද්ගලික බැංකු කරන. මම මේවට කියන ඉංග්‍රීසි වචනත් මට කියන්න පුළුවන්. පළවෙනි එක granting of advances, දෙවෙනි එක cash management. ඒ කියන්නේ මුදල් කළමනාකරණය කියන එක. ඊළඟට අපි තවත් බැංකු ඉදලා ඉන්න විශේෂ කටයුත්තක් තමයි පුද්ගලික බැංකු කරන කියන එක private banking. දැන් මේ private banking කියලා අදහස් කරන්නේ කොවිට ධනවත් පුද්ගලයින්ගේ පුද්ගලික බැංකු සේවා කටයුතු කරලා දෙන එක. ඒ කියන්නේ තැන්පතු බාර ගැනීම, ණය මුදල් සැපයීම, ඔවුන් සම්බන්ධයෙන් යම් යම් අදහස් උපදෙස් සැපයීම, මේ සියලුම දේවල් පුද්ගලික බැංකු කරන්නට අයිතියි. ඊළඟට තව බැංකු ඉදිරියෙන් තවත් කාරණාවක් තමයි වත්කම් කළමනාකරණය. වත්කම් කළමනාකරණය කියලා කියන්නේ asset management කියන එක. ඒ කියන්නේ අපිට පුළුවන් විශාල දේපල තියෙන පුද්ගලයින්ට පුළුවන් බැංකුවකට බාර දෙන තමන්ගේ දේපල කළමනාකරණය කරන්න. ඒ වගේම බැංකු සමහර වෙලාවට සියම් ගාස්තුවක් අය කරලා මේ ක්‍රියාව සිද්ධ කරනවා. මේ ක්‍රියාව සිද්ධ කිරීම එක එක මාදිලියෙන් සිද්ධ වෙනවා. මේක සරල විදිහට සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේම සංකීර්ණ විදිහට සිද්ධ වෙන වෙලාවලුත් තියෙනවා. ඒ කියන්නේ ඉතාමත්ම විශාල වත්කම් බැංකු විසින් කළමනාකරණය කිරීම සඳහා බාර ගන්නවා. ඉතින් මේ බාර ගැනීමේදී මේ බැංකු විශාල වෙන්න ඒ කළමනාකරණය කරන් තියෙන වත්කම් වල වටිනාකම ඔවුන් විශාල ගාස්තුවක් ඒ සම්බන්ධයෙන් අය කරනවා. එතකොට ඒක තමයි වත්කම් කළමනාකරණය කියන්නේ. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා asset management කියලා. ඊළඟට බැංකු සම්බන්ධ වෙනවා ප්‍රාග්ධන වෙළඳපොලේ කටයුතු වලට. මොකද ප්‍රාග්ධන වෙළඳපොල කියලා කියන්නේ? ප්‍රාග්ධන වෙළඳපොල කියන්නේ අපි ලංකාවේ තියෙන ප්‍රාග්ධන වෙළඳපොල ගැන කතා කරොත් ප්‍රාග්ධන වෙළඳපොල කියන්නේ ලංකාවේ තියෙන කොටස් වෙළඳපොල. ඊළඟට නායකර වෙළඳපොල තියෙනවා. ඊළඟට අපි දන්නවා දැන් ඊළඟට මුදල් පැත්තෙන් ගත්තොත් අපි දන්නවා බැඳුම් කර. මේවා අයිති වෙන්නේ ප්‍රාග්ධන වලට. එතකොට මේ ප්‍රාග්ධන වෙළඳපොල කටයුතු කියලා කියන්නේ ඒ කටයුතු වල බැංකුව සම්බන්ධ වෙලා ඒ ගනුදෙනු සිද්ධ කරන එක සහ ඒ ගනුදෙනු වලට සහාය දෙන එක තමයි ප්‍රාග්ධන වෙළඳපොල කටයුතු කියලා අදහස් කරන්නේ. දැන් මම ඊළඟ ස්ලයිඩ්ස් වලින් යම් දේවල් ටිකක් පෙන්නනවා. මේ සියලුම ආකාරයේ බැංකු කටයුතු වලට අදාළ වෙන අනිත් කටයුතු මොනවද? ඒ කියන්නේ උදාහරණයකට කියනවා නම් අත්තිකාරම් ප්‍රදානය කියන එක ගත්තොත් අත්තිකාරම් ප්‍රදානය කියන එක යටතේ වැටෙන මොන විදිහේ අත්තිකාරම්ද ප්‍රදානය වෙන්නේ කියන එක තමයි අපි එතනදී සාකච්ඡා කරන්නේ. ඊළඟ අපි විශේෂයෙන් බලනවා මේ කරන ක්‍රියාව කුමක්ද? ඒ ක්‍රියාවෙන් බැංකුව බලාපොරොත්තු වෙන ආදායම මොකක්ද? සහ බැංකුව එම ක්‍රියාව නිසා මුහුණ දෙන අවදානමේ ස්වභාවය කුමක්ද කියන එක තමයි ඊළඟ ස්ලයිඩ්ස් වලින් පෙන්නන්නේ. දැන් මම හිතනවා මේ ස්ලයිඩ්ස් තමයි මේ ස්ලයිඩ් ෂෝ එකේ ඉතාමත්ම වැදගත් කියලා මම හිතන්නේ. මොකද ඔබට යම්කිසි ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න ඉතා පහසු වෙනවා මේක අධ්‍යයනය කළොත්. දැන් අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ එතකොට අත්තිකාරම් ප්‍රදානය කියන කටයුත්ත නිසා බැංකුව ලබන ආදායම් වර්ග මොනවද? ඒ වගේම බැංකුවට මුහුණ දෙන්න වෙන අවදානම් මොනවද කියන එක තමයි අපි ඉස්සෙල්ලාම සලකා බලන්නේ. දැන් මෙතන මේ අවදානම් සම්බන්ධයෙන් මම වචන වලින් එක ලියන්න අමාරු හින්දා මම එක්තරා විදියක දර්ශක පාවිච්චි කරලා තියෙනවා. 100 අකුරෙන් පෙන්වන්නේ ණය අවදානම, ඒ කියන්නේ ක්‍රෙඩිට් රිස්ක් කියන එක. M අකුරෙන් පෙන්වන්නේ වෙළඳපොළ අවදානම, ඒ කියන්නේ මාකට් රිස්ක් කියන එක. O අකුරෙන් පෙන්වන්නේ මෙහෙයුම් අවදානම කියන එක. එතකොට මෙන්න මේ අවදානම් ගැන අත්තිකාරම් ප්‍රදානයේදී
බැංකුව ලබා ගන්න ආදායම මොකක්ද? ආදායමේ වර්ගය කුමක්ද? ඒ වගේම මුහුණ දෙන අවදානම් මොනවද කියන එක තමයි අපි ඊළඟ ස්ලයිඩ්ස් එකෙන් ස්ලයිඩ් වලින් කියන්න බලාපොරොත්තු වෙන්නේ. මෙන්න අත්තිකාරම් ප්‍රදානය කියන එක. දැන් මම මේ පැත්තේ වම් පැත්තේ තියෙනවා සේවාව කියලා දාලා. ඒ සේවාව තමයි ඉස්සෙල්ලාම අපි කියලා තියෙන්නේ. ඊළඟට මේ සේවාවෙන් බලාපොරොත්තු වෙන ආදායම සහ අවදානම්. දැන් ඒතර අපි දැන් මේ එකින් එක බලනවා. දැන් ඔබට මම හිතන්නේ මේ දැනුම ඉතා වැදගත් වෙනවා. මොකද මම දැකලා තියෙනවා මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒ කියන්නේ බැංකුව ඉටු කරන සේවාවන් සහ ඒ සේවාවන් වලින් ආදායම උත්පාදනය වෙන්නේ කොහොමද? ඒ සේවාවල් නිසා බැංකුව මුහුණ දෙන අවදානම් මොනවද? ඒ ආදී වශයෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ඒ වගේම යම්කිසි බැංකුවක් අපි වාණිජ බැංකුවක්ද ආයෝජන බැංකුවක්ද ආදී වශයෙන් නම් කරන විදිය. ඒ බැංකුව යෙදලා ඉන්න කටයුතු දිහා බලලා වැඩි වශයෙන් යෙදලා ඉන්න කටයුතු නිසා තමයි ඒ බැංකුවේ නම ලැබිලා තියෙන්නේ. වාණිජ බැංකුවක් කියලා අපි සාමාන්‍යයෙන් අදහස් කරන්නේ වාණිජ බැංකු කටයුතු වල යෙදලා ඉන්න බැංකුවක්. ආයෝජන බැංකුවක් කියලා කියන්නේ ඒගොල්ලෝ වාණිජ බැංකු කටයුතු වල වඩා ආයෝජන බැංකු කටයුතු වල තමයි යෙදලා ඉන්නේ. ඒ ආදී වශයෙන් අපි ඒ බැංකුව යෙදලා ඉන්න ව්‍යාපාරයේ ස්වභාවය අනුව තමයි බැංකුවට අපි නමක් දෙන්නේ. වාණිජ බැංකුවක්ද ආයෝජන බැංකුවක්ද එහෙම නැත්නම් සංවර්ධන බැංකුවක්ද ආදී වශයෙන් අපි නම් කරන්නේ. ඒක යෙදලා ඉන්න යම් යම් විදිහේ ව්‍යාපාර කටයුතු වලට අනුව. හොඳයි. දැන් අපි බලමු දැන් අපි මේ කියන අත්තිකාරම් ප්‍රදානය කියන එකේ එක එක අත්තිකාරම් වර්ග. දැන් මේ සිල්ලර ණය කියලා අදහස් කරන්නේ මේ කියනවා ඉංග්‍රීසියෙන් කියන්නේ රිටේල් ඇඩ්වාන්සස් එහෙම නැත්නම් රිටේල් ලෝන්ස් කියලා. දැන් මොනවද මේ රිටේල් ලෝන්ස් කියලා කියන්නේ? අපි දන්නවා සාමාන්‍යයෙන් පුද්ගලයෝ ණය ලබා ගන්නවා. ඒ ණය ලබා ගන්නේ තමන්ගේ අවශ්‍යතා සඳහා. නිවාස ණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි භාණ්ඩ ලබා ගන්න ණයක් වෙන්න පුළුවන්. වාහනයක් ගන්න ණයක් වෙන්න පුළුවන්. ඒ එක්කම මේවට අපි කියනවා සිල්ලර ණය කියලා. එතකොට දැන් මේ සිල්ලර ණය කියන සේවාව සපයන බැංකුවක් මොකද මොනවද බලාපොරොත්තු වෙන ආදායම? ඔව් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන පොලි ආදායම අනිවාර්යයෙන්. ඒ වගේම ඒගොල්ලෝ යම් යම් ගාස්තු අය කරනවා මේ සිල්ලර ණය සපයන අවස්ථාවට. එhmenan ඒගොල්ලෝ මේ සිල්ලර ණය වලින් බලාපොරොත්තු වෙන ආදායම තමයි පළවෙනි එක පොලි ආදායම විශේෂයෙන් පොලි ආදායම. හැබැයි ඒ වගේම අපිට ගාස්තුත් යම් ප්‍රමාණයකට ලැබෙනවා මේ සිල්ලර ණය ප්‍රදානය කිරීමෙන්. දැන් මම හිතනවා ඔබට මේක වඩාත් හොඳින් වැටහෙනවා කියලා මේ විදිහට අපි කල්පනා කරලා බැලුවම. මොකද එහෙම නැත්නම් අපිට මේ ගැන වෙනම අපිට අදහසක් ලැබෙන්නේ නැහැ. ඊළඟට බලන්න මොනවද දැන් ඒක කරනකොට බැංකුව මුහුණ දෙන අවදානම්. C අකුරයි M අකුරයි දාලා තියෙනවා. ඒ කියන්නේ ඔබ දන්නවා C අකුරෙන් කියන්නේ ක්‍රෙඩිට් රිස්ක් එක. ඒ කියන්නේ ණය අවදානම. M අකුරෙන් කියන්නේ මාකට් රිස්ක් එක. ඒ කියන්නේ වෙළඳපොළ අවදානම. එහෙනම් මෙන්න මේ අවදානම් දෙක තමයි වඩාත්ම වැඩි වශයෙන් එහෙම නැත්නම් වඩාත්ම පැහැදිලිව පේන විදිහට දරන්න සිද්ධ වෙන්නේ මේ සිල්ලර ණය සැපීමේදී බැංකුවට මෙන්න මේ අවදානම් වර්ග දෙක. මේකෙන් කියවෙන්නේ නැහැ වෙනත් අවදානම් නැහැ කියලා. සමහර වෙලාවට මේ සිල්ලර ණය සපයන අවස්ථාවකදී මෙහෙම අවදානකට මුහුණ දෙන්න වෙන වෙලාවල් තියෙනවා. නමුත් අපි මෙතන මේ පෙන්නලා තියෙන ප්‍රධාන අවදානම් මොනවද කියන්නේ. එතකොට අනිත්‍යවත් වෙන්න බැරි කමක් නැහැ. සමහර වෙලාවට අනිත්‍ය වෙන්න පුළුවන්. එතකොට හැබැයි දැන් අනිත්‍යවයි අපි ගත්තොත් එම 95%කට වඩා වැඩියෙන් ඉඳ තියෙන්නේ ඔය කියන අවදානම් වර්ග දෙක තමයි සිල්ලර ණය ප්‍රදානය කිරීමෙන්. එහෙමනම් සිල්ලර ණය ප්‍රදානය කිරීමේදී බැංකුවක් අවදානමකට මුහුණ දෙනවා නම් මුහුණ දෙන අවදානම් වර්ග තමයි එකක් තමයි ණය අවදානම් අනිත් එක තමයි වෙළඳපොළ අවදානම්. එතකොට දැන් අපි පොඩ්ඩක් තවත් දිගට කල්පනා කළොත් කොහොමද අපි මේ අවදානම් දෙක ගැන කියන්නේ? දැන් ණයක් ප්‍රදානය කරාම ගෙවන්න නැති හිරුත් අනිවාර්යයෙන්ම ණය අවදානමක් ඇති වෙනවා එතන. ඉතින් අපි දන්නවනේ අපි ගෙවන දෙන හැම ණයක්ම අපව ගෙවන්නේ නැහැ කියලා. එහෙමනම් ඉතින් සිල්ලර ණය ප්‍රදානය කිරීමෙන් ණය අවදානම ඇති වෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි.
දැන් ඊළඟට බලමු ඇයි කොහොමද වෙළඳපළ අවදානම ඇති වෙන්නේ? වෙළඳපළ අවදානම ඇති වෙන්නේ අපි දන්නවා දැන් ණයක් ප්‍රදානය කරන අවස්ථාවේදී අපි යම් කිසි පොලි අනුපාතයක් තීරණය කළා තමයි අපි ණය ප්‍රදානය කරන්නේ. අපි හිතමු දැන් මේ පොලි අනුපාතය අපි වෙළඳපොළ පොලි අනුපාතය අනුව තීරණය කරපු එකක් කියලා. එහෙමනම් වෙළඳපොළ පොලි අනුපාතය අඩු වුණොත් එහෙම බැංකුවට ලැබෙන පොලි ආදායම අඩු වෙනවා. අන්න ඒක එතකොට ඒක ණය අවදානමක් නෙමෙයි. ඒක වෙළඳපළ අවදානම. මොකද පොලි අනුපාතයට වෙනස් වීම නිසා ඇතිවන අලාභය ඒක වෙළඳපළ අවදානමක් කියලා තමයි යන්නේ. ඒක තමයි අපි මේ සිල්ලර ණය කියන එකට ප්‍රධාන අවදානම් හැටියට ණය අවදානම සහ වෙළඳපළ අවදානම කියන දෙකම දාලා තියෙනවා. හොඳයි. අපි බලමු ඊළඟට දැන් අපි මේ එකක් ගැන කිව්වේ සිල්ලර ණය කියන එක. ඒක තමයි හුඟක් බැංකු වල ලබා දෙන ණයක් තමයි ඕක. ඒ කියන්නේ අපිට පොදු වශයෙන් කියන්න පුළුවන් ඕනෑම බැංකුවක ওই විදිහේ ණය ලබා දීම සිද්ධ වෙනවා. ඒක වාණිජ ණය කියන්නේ මොනවද? වාණිජ ණය කියලා කියන්නේ ඔය ආනයන අපනයන සම්බන්ධයෙන් එතකොට කල්බදු ඔය සියලුම දේවල් අයිති වෙන්නේ වාණිජ ණය ගණයට. එතකොට ඒකෙත් අර කියන ආදායමක් බලාපොරොත්තු වෙන විදිය ගත්තොත් පොලි ආදායම බලාපොරොත්තු වෙනවා. ඒ වෙනත් ගාස්තු අය කරනවා. ඒකෙත් අවදානම අර විදිහම අවදානම ක්‍රෙඩිට් සහ මාකට් ඒ කියන්නේ ණය අවදානම සහ පොලි අනුපාත ඒ කියන්නේ වෙළඳපළ අවදානම. දැන් තව දෙයක් මෙතනදි මට කියන්න ඕන. දැන් ඔබට මම කිව්වා වෙළඳපළ අවදානම කියන වචනයක් අපි පාවිච්චි කරනවා. දැන් මේ වෙළඳපළ අවදානම කියන වචනේ පාවිච්චි කරන්නේ මොන වගේ වටද? දැන් වෙළඳපළ අවදානම් වෙළඳපළ කියලා කියන්නේ අපි දන්නවා වෙළඳපළේ සිදුවෙන ගනුදෙනු. එතන මේ වෙළඳපළේ සිදුවෙන ගනුදෙනු කොහෙද සිද්ධ වෙන්නේ? වෙළඳපළේ සිද්ධ වෙන්නේ මාකට් එකේ වෙන්නේ. ඒතකොට මාකට් එක කියලා කියන්නේ අපි දන්නවා විශේෂ වෙන විදිහේ මාකට්ස් තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා මුදල් වෙළඳපළක් තියෙනවා. ප්‍රාග්ධන වෙළඳපළක් තියෙනවා. කොටස් වෙළඳපළක් තියෙනවා. ද්‍රව්‍ය වෙළඳපළක් තියෙනවා. ඊළඟට ඔය වගේ නොයෙකුත් වෙළඳපළවල් තියෙනවා. මේ වෙළඳපළවල් වල අපි මැනීම සිද්ධ කරන්නේ මිල වලින්. ද්‍රව්‍ය වෙළඳපළේ අපි මිලක් ගැන කියනවා. ඒකට ගනුදෙනු සිද්ධ වෙන්නේ මිලකට. ඒ වගේම තමයි අපි මුදල් වෙළඳපළ ගත්තොත් මුදල් වෙළඳපළෙත් ගනුදෙනු සිද්ධ වෙන්නේ මිලකට. ඒ මිල තමයි පොලිය කියලා කියන්නේ. ඒකට පොලි අනුපාත කියලා කියන එක එක මිලක්. ද්‍රව්‍ය මිල කියන එක තවත් මිලක්. කොටස් මිල කියන එක මිලක්. එතකොට එක්ස්චේන්ජ් ඒ කියන්නේ අපි දන්නවා විනිමය. විනිමය කියන එකත් විනිමය අනුපාතය කියන එකත් මිලක්. ඒතර මේ සියලුම දේවල් වල වෙනස් වීම නිසා ඇති වන අවදානම තමයි වෙළඳපළ අවදානම කියලා කියන්නේ. එතකොට වෙළඳපළ අවදානම කියලා කියන්නේ පොදු වචනයක්. ඒක ඇතුලේ තියෙන පුළුවන් පොලි අනුපාත අවදානම. ඒතර අපිට වෙන වචනයක් පාවිච්චි කරන්න මොකද විශේෂයෙන්ම පොලි අනුපාත නිසා මේ අවදානම ඇති වුණා. අපි කියන්නේ ඒක වෙළඳපළ අවදානම කියනකට වඩා හොඳයි අපි ඒක පොලි අනුපාත අවදානම කියනවා නම්. හැබැයි ඒකේ වෙළඳපළ අවදානමක් කියුවට වැරද්දක් නැහැ. හැබැයි වෙළඳපළ අවදානම කියලා කියන්නේ මේ ඒක පොදු වචනයක්. වෙළඳපළ අවදානම ඒක විශේෂ මෙතෙන් කිව්වම ඒක පොලි අවදානම. ඊළඟ විනිමය අනුපාත වල වෙනස් වීම නිසා ඇතිවන අවදානමත් වෙළඳපළ අවදානමක් තමයි. හැබැයි අපි ඒක විශේෂයෙන් කියනවා අපි කියන්න පුළුවන් විනිමය අනුපාත අවදානම කියලා. දැන් මම දන්නවා දැන් ඔබට පැහැදිලි වෙනවා මොකක්ද කියලා. ඒතකොට වෙළඳපළ අවදානම කියන එකයි පොලි අවදානම කියන එකයි තියෙන සම්බන්ධය තමයි පොලි අවදානම කියලා කියන්නේ වෙළඳපළ අවදානම් වර්ගයක්. විනිමය අනුපාත අවදානම කියන්නේ වෙළඳපළ අවදානම් වර්ගයක්. එතකොට කොටස් අවදානම කියලා කියන්නේ කොටස් මිල අවදානම කියලා කියන්නේ වෙළඳපළ අවදානම් වර්ගයක්. එතකොට ඒ ආදි වශයෙන් ද්‍රව්‍ය මිල අවදානම කියන්නේ එහෙම නැත්නම් මිල අවදානම කියන්නේ වෙළඳපළ අවදානම් වර්ගයක්. එතකොට මතක තියාගන්න මේ වෙළඳපළ අවදානම කියන එක අපි පාවිච්චි කරන්නේ ඊටාත්ම පොදු වශයෙන්. එතකොට ඒක අපි පාවිච්චි කරන්නේ එක්ක පොලි අනුපාත වෙන්න පුළුවන් එහෙම නැත්නම් මිල වෙන්න පුළුවන් එහෙම නැත්නම් විනිමය අනුපාත වෙන්න පුළුවන් ඔය ඕනම එකක් වෙන්න පුළුවන් මේ වෙළඳපළ අවදානම කියලා කියන්නේ. හැබැයි ඔබ මතක තියාගන්න ඕන අපි ප්‍රශ්නයකට උත්තර දෙද්දී අපි පොලි අනුපාත අවදානම ගැන නම් කතා කරන්නේ ඒක වෙළඳපළ අවදානම කියලා කියන එකට වඩා හොඳයි කෙලිම පොලි අනුපාත අවදානම කියලා කියන එක. හොඳයි.
ඊළඟට අපි යනවා දේපල උකස් ණය කියන එකට. ඒකත් ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපි දේපලක් උකස් කරලා ණයක් ලබා ගත්තොත් ඒක තමයි දේපල උකස් ණය කියලා කියන්නේ. ඒකෙත් අර විදිහම තමයි. ඒකත් ණයක් හින්දා පොලි ආදායම තමයි බැංකුවට දෙන ආදායම. ඒ වගේම ගාස්තු අය කරනවා බැංකුව. අපි අවදානම ගත්තොත් එහෙම වෙළඳපොළ අවදානම සහ ණය අවදානම. අපි මේක විශේෂයෙන් කියනවා නම් අපි වෙළඳපොළ අවදානම කියනකට වඩා කියන්න පුළුවන් කුලිය අනුපාත අවදානම කියලා වුණා. ඒකත් වැරද්දක් නැහැ. ණය අවදානම සහ කුලිය අනුපාත අවදානම. ඒ විශේෂයෙන් කියනවා. හොඳයි ඒකාබද්ධ ණය. මේ මොකක්ද ඒකාබද්ධ ණය? කියන්නේ සින්ඩිකේට් ලෝන්ස් කියන්නේ. මම කතා කරා ඔය සම්බන්ධයෙන්. අපි කිව්වා එදා දැන් ණයක් දෙන්න යනකොට බැංකුවකට බැංකුව වලට තියෙනවා යම් යම් රෙගුලාසි. ඒ කියන්නේ අපි කියනවා ඒකට සිංගල් බරෝ ලිමිට් කියලා. ඒ කියන්නේ කේවල ණය කර සීමාවක්. මේ සීමාවක් තියෙන හින්දා යම් කිසි බැංකුවකට, ඒ කියන්නේ බැංකුවකට ණය දෙනකොට, ඒ බැංකුවක් ණය දෙනකොට ඒ ණය දෙන ප්‍රමාණය තම ආසන්න වශයෙන් තමන්ගේ ප්‍රාග්ධනයෙන් 30% ඉක්මවන්න බෑ. උදාහරණයකට කියනවා නම් යම් කිසි කෙනෙක් බැංකුවක ප්‍රාග්ධනය තියෙනවා නම් බිලියන 100ක්. ඒ බැංකුවට දෙන්න පුළුවන් උපරිම ණයේ ප්‍රමාණය, තනි පුද්ගලයෙකුට දෙන්න පුළුවන් උපරිම ණය ප්‍රමාණය තමයි බිලියන 30. ඒතර බිලියන 30ට වඩා ණයක් යම් කිසි බැංකුවක් ඉල්ලුවොත්, බැංකුවක් නෙමෙයි යම් කිසි පුද්ගලයෙක් ඉල්ලුවොත්, ආයතනයක් ඉල්ලුවොත්, ඒ බැංකුවට දෙන්න පුළුවන් ණය ප්‍රමාණය බිලියන 30 නම් ඒගොල්ලන්ට එම ණය මුදල ප්‍රදානය කරන්න බැරි වෙනවා. ඒ නිසා ඒකට උපක්‍රමයක් හැටියට තමයි බැංකු කිහිපයක් එකතු වෙලා ඒ ණය මුදල ප්‍රදානය කරන්නේ. එතකොට පුළුවන් එක බැංකුවකට 10ක් දෙන්න පුළුවන්, තව බැංකුවකට 15ක් දෙන්න පුළුවන්, තවත් බැංකුවකට තවත් 10ක් දෙන්න පුළුවන්. ඒ ආදී වශයෙන් ඕක එකතු කරලා තමයි දෙන්නේ. අපි කියන්නේ ඒකට සින්ඩිකේට් ලෝන් එකක් කියලා, ඒකාබද්ධ ණයක් කියලා. ඒතර මේ සින්ඩිකේට් ලෝන් එකක් ගත්තොත් ඒකේ මොනවද ඒකේ තියෙන ආදායම? දැන් සින්ඩිකේට් ලෝන් එක පොඩ්ඩක් වෙනස්. මොකද බැංකුවක් තවත් බැංකු ගොඩාක් එකතු වෙලා තමයි ඒක දෙන්නේ. එතකොට එතන පොලි ආදායමට අමතරව කොමිෂන් එකක් හම්බ වෙනවා සහ වෙළඳ ආදායමක් හම්බ වෙනවා. වෙළඳ ආදායම කියන එකේ අදහස තමයි ට්‍රේඩින් ඉන්කම් කියන එක. ඒ කියන්නේ අපි යමක් මිලදී ගැනීම සහ විකිණීම තුලින් අපි ලබා ගන්න ආදායමට කියනවා වෙළඳ ආදායම කියලා. එතකොට ඒකාබද්ධ ණයක් අපි ප්‍රදානය කරනකොට වෙළඳ ආදායමකුත් එතන තියෙනවා. මොකද ඒකට හේතුව තමයි දැන් ඒකාබද්ධ ණය කියන එක බැංකුවක් නෙමෙයි දෙන්නේ, බැංකු කිහිපයක් එකතු වෙලා දෙන්නේ. එතකොට මේ බැංකු කිහිපයක් එකතු වෙලා දෙන හින්දා එක බැංකුවකට යම්කිසි වඩාත් වැඩි සැලකිල්ලක් ලැබෙනවා මේ වගේ අවස්ථාවකදී. එතකොට ඒ බැංකුවට පුළුවන් අනිත් බැංකුවත් එක්ක වෙළඳ ආදායමක් ඇති කරගන්න. මොකද ඒ බැංකුවට යම්කිසි දෙයක් විකුණලා යම්කිසි මුදලක් ලබා ගන්න පුළුවන්. ඒකට තමයි වෙළඳ ආදායම කියලා කියන්නේ. එතකොට කොමිෂන්ස් ඒ වගේම කොමිෂන්ස් charge කරනවා. ඒ කියන්නේ කොමිස් එකක් අය කරනවා. ඒ වගේම පොලි ආදායමකුත් තියෙනවා. එතකොට මෙන්න මේ ආදායම් වර්ග තුනම තියෙනවා ඒකාබද්ධ ණයක් සම්බන්ධයෙන්. ඊළඟට අපි ගත්තම ණය කාඩ්පත් කියන එක. ණය කාඩ්පත් වල කියලා කියන්නේ ක්‍රෙඩිට් කාඩ්ස් කියන එක. ඒකේ ඇත්තටම මොනවද තියෙන්නේ? ඒකේ පොලි ආදායම තියෙනවා. ඒ වගේම ගාස්තු තියෙනවා. දැන් බලන්න ඒකේ තියෙන අවදානම් මොනවද කියලා. ඒකේ පෙන්නලා තියෙනවා ණය අවදානමට විතරක් නෙමෙයි මෙහෙයුම් අවදානමත් විතර තියෙනවා. ඇයි මේ මෙහෙයුම් අවදානමත් දාලා දෙන්නට? මොකද මේ ණය කාඩ්පත් කියන ඒවා එක එක පුද්ගලයෝ එක එක විදියට පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. යම් යම් වංචනික ක්‍රියාවල් සිද්ධ වෙනවා. යම් යම් වෙනත් ආකාරයේ වෙනත් වංචනික ක්‍රියාවල් සිද්ධ වෙලා ඒ වංචනික ක්‍රියාවල් වෙනවා නම් අන්න එතන ඇති වෙන අවදානම තමයි මෙහෙයුම් අවදානම. ඒක තමයි එතන මෙහෙයුම් අවදානමත් දාලා තියෙන්නේ. ඊළඟට බලන්න ව්‍යාපෘති ණය කියන එක, ප්‍රොජෙක්ට් ලෝන්ස් කියන එක. ව්‍යාපෘති ණය කියන එකට දාලා තියෙන්නේ පොලි ආදායමේ ගාස්තු විතරයි ආදායම හැටියට. හැබැයි අවදානම හැටියට දාලා තියෙන්නේ ණය අවදානම් පමණයි. දැන් ඒකෙන් කියවෙනවද අනිත්‍යව නැහැ කියලා? අනිත්‍ය නැහැ කියන එක නෙමෙයි කියන්නේ. ප්‍රධාන වශයෙන් තියෙන්නේ ණය අවදානම කියන එක තමයි තියෙන්නේ. ඊළඟට තියෙනවා වෙළඳ මූල්‍ය කියලා එකක්. වෙළඳ මූල්‍ය කියලා කියන්නේ ආනයන අපනයන වෙළඳාමේදී ප්‍රදානය කරන ණය. සහ වෙනත් ආසුකම්. ඒක තමයි වෙළඳ මූල්‍ය කියලා කියන්නේ. ඒකෙත් පොලි ආදායම සහ ගාස්තු තමයි ලැබෙන්නේ.
එතන පෙන්නලා තියෙනවා. එතන වෙළඳපොළ අවදානම ගැන කතා කරන්නේ නැහැ. එතන කතා කරන්නේ ණය අවදානම සහ මෙහෙයුම් අවදානම ගැන. දැන් මම මේ තියෙන පිළිවෙලටම මේවට කියන ඉංග්‍රීසි වචන ටික දාන්නම් බෝඩ් එකේ. මේ පිළිවෙලටම ය. දැන් බලා ගන්න මම මේ තියෙන පිළිවෙලටම මේ සිල්ලර ණය, වාණිජ ණය, දීපල උකස් ණය, ඒකාබද්ධ ණය, ණය කාඩ්පත්, ව්‍යාපෘති ණය, වෙළඳ මූල්‍ය. මේවට තියෙන ඉංග්‍රීසි වචන ටික මම පෙන්නන්නම්. දැන් මුලින්ම තියෙන්නේ රීටේල් ලෝන්ස්. ඒ කියන්නේ සිල්ලර ණය කියන එක. ඊළඟට වාණිජ ණය කියන එකට කියනවා කොමර්ෂල් ලෝන්ස් කියලා. ඊළඟට අපි දීපල උකස් ණය කියලා කියන්නේ ප්‍රොපර්ටි මෝගේජ් ලෝන්ස්. ඊළඟට අපි ඒකාබද්ධ ණය කියලා කිව්වා සින්ඩිකේට් ලෝන්ස්. ඔයගොල්ලන්ට පුළුවන් ඕක කොහේ හරි සටහන් කරගන්න. මොකද මේ බැංකු ව්‍යාපාරයේදී අපි දන්නවා භාෂාව පාවිච්චි වෙන භාෂාව අන්තර්ජාතික වශයෙන් භාවිත වන ඉංග්‍රීසි භාෂාව අපිට වැදගත් වෙනවා. ඒ නිසා තමයි මම මේ වචන ටික දෙන්නේ. ඊළඟ ක්‍රෙඩිට් කාඩ්ස් කියන එක ඔයගොල්ලෝ දන්නවා. ඊළඟ ව්‍යාපෘති ණය කියලා කියන්නේ ප්‍රොජෙක්ට් ලෝන්ස්. වෙළඳ මූල්‍ය කියලා කියන්නේ ට්‍රේඩ් ෆයිනෑන්ස් කියන එක. ට්‍රේඩ් ෆයිනෑන්ස්. ට්‍රේඩ් ෆයිනෑන්ස් කියන්නේ LCs එතකොට ඉම්පෝර්ට් ලෝන්ස්, එක්ස්පෝර්ට් ලෝන්ස් ඒ වගේ දේවල් තමයි ට්‍රේඩ් ෆයිනෑන්ස් කියලා අදහස් කරන්නේ. මම හිතනවා මේකත් එක්ක ඔබට දැනුම සම්පූර්ණ වෙනවා. දැන් මම හිතනවා මේක ඉතා වැදගත්. අපිට පුළුවන් මේ ස්ලයිඩ් එකේ තියෙන විස්තර ටික කියන්නේ අපි ණය මුදල් ටික එක පැත්තකින් කියනවා, අත්තිකාරම් වර්ග එක පැත්තකින් කියනවා, ඊළඟ අනිත් පැත්තෙන් කියනවා ඒකින් අපි බලාපොරොත්තු වෙන ආදායම මොකක්ද කියලා බැංකුවට. කුලී ආදායම, ගාස්තු ආදායමක්, වෙළඳ ආදායමක් ආදී වශයෙන්. ඊළඟට අපි අනිත් පැත්තෙන් කියලා තියෙනවා ප්‍රධාන වශයෙන් ඇතිවන අවදානම කුමක්ද? මේ ව්‍යාපාරික කටයුතු නිසා. ඒතර ඔය ටික දැනගන්න ඕන අපි. මොකද ඔබ පසුගිය ප්‍රශ්න පත්‍රය බැලුවා නම් පැහැදිලිව වෙන්නේ අවදානම් කළමනාකරණය පිළිබඳ විශාල දෙයක් අහලා තියෙනවා. ඒකේ සෑහෙන දේවල් ඒ ප්‍රශ්න පත්‍රය අහලා තියෙනවා. ඉතින් මම ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ප්‍රසන්ටේෂන් එකක් හදලා ඔබට මේක ඉදිරිපත් කරන්න. මම හිතනවා මේ ප්‍රසන්ටේෂන් පස්සේ ඔබට ඒ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න තියෙන හැකියාව වැඩි වෙයි කියලා. මොකද අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. දැන් අපි ඊළඟට යනවා මුදල් කළමනාකරණය කියන එක සම්බන්ධව. ඒක කොහොමද වෙන්නේ කියන එක සහ මේ අනිකුත් බැංකු කටයුතු ගැන. අනිකුත් බැංකු කටයුතු කියලා මම සාකච්ඡා කරන්නේ මුදල් කළමනාකරණය, පුද්ගලික බැංකුකරණය සහ වත්කම් කළමනාකරණය. එතකොට දැන් බලන්න ඒකේ තියෙන දේවල්.
මුදල් කළමනාකරණය කියලා කියන්නේ අපි ඉස්සෙල්ලාම මේ මුදල් කළමනාකරණය කියන එකේදී බැංකුවක් කරන්න ඕන කුමක්ද කියන එක බලමු. බැංකුවට කරන්න සිද්ධ වෙන දේ තමයි ගෙවීම් ක්‍රමයක් හරි ගස්ස ගන්න එක. පේමන්ට් මෙතඩ් එකක්. ඒතර ඒ ගෙවීම් ක්‍රමය හරි ගස්සන එකට දැන් උදාහරණයක් හැටියට කියනවා නම් අපි දන්නවා දැන් තියෙනවා ලංකාවේ SEFT කියලා එකක්. ඒ කියන්නේ common ATM switch, electronic fund transfer switch කියලා එකක් තියෙනවා. ඒතර ඇත්තටම දැන් ඒක බැංකුව වලට පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ බැංකුව එකතු වෙලා තමයි ඒක හරි ගස්සලා තියෙන්නේ. ඒතර ඒක තමයි සම්පාදනය කියලා කියන්නේ. මුදල් කළමනාකරණයේ එක්තරා සම්පාදනයක් ඒක. ඒතර ඒකට කොමිෂන් එකක් අය කරනවා. දැන් අපි දන්නවා අපි ATM transaction එකක් කරත් ඒකට කොමිස් මුදලක් බැංකුව අය කරනවා. අපි funds transfer එකක් කරත් අපේ කොමිෂන් එකක් අය කරනවා. ඒක තමයි මේ එතන කොමිස් කියලා අදහස් කරන්නේ. ඒතර මේ මුදල් කළමනාකරණය කියන මේ සම්පාදනය කියන එක යටතේ තියෙන අවදානම තමයි මෙහෙවින්ම වේදන අවදානම තමයි මෙහෙයුම අවදානම. ඊළඟට ගෙවීම. එක ආකාරي ගෙවීම. දැන් මේක කරන්නේ ස්ලිප් සරහා කරන්න පුළුවන් මේ ගෙවීම. ඒතර මේ ඒකෙත් කමිෂන් එකක් ගන්නවා බැංකුව ගෙවීමක් වෙනුවෙන්. එතන හැබැයි අවදානම් වර්ග දෙකක් තියෙනවා. මොකද මේ ගෙවීම කරනකොට ණය අවදානමක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි මේ ණය අවදානම කියන එක දාලා තියෙන්නේ. අපිට මතක තියාගන්න මේ මුදල් කළමනාකරණයේදී මුදල් කළමනාකරණ උපක්‍රමය සම්බන්ධයෙන් බැංකුව අය කරන්නේ කොමිස් මුදලක් පමණක් වුණාට ගෙවීමකදී ඒ කොමිස් මුදලක් විතරක් අය කරාට අවදානම තියෙනවා වෙනත් අවදානමක්. ඒක ණය අවදානම කියලා කිව්වොත් එතන ඇති වෙනවා. ඊළඟට පුද්ගලික බැංකුවරණය කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා පුද්ගලික බැංකුවරණය කියන්නේ කුමක්ද කියලා. පුද්ගලික බැංකුවරණය කියලා කියන්නේ පුද්ගලික බැංකු පහසුකම්. ඒ කියන්නේ ධනවත් පුද්ගලයන්ට විශේෂයෙන්ම ඒගොල්ලන්ට විශේෂ ණය මුදල්, විශේෂ තැන්පතු වර්ග, විශේෂ ආයෝජන වර්ග ඒවට ඉදිරිපත් වෙන එක තමයි පුද්ගලික බැංකුවරණය කියලා කියන්නේ. ඔබ දැකලා ඉන්න සමහර බැංකුවල විශේෂ ප්‍රයිම් කස්ටමර්ස්ලාට කියලා එහෙම නැත්නම් විශේෂ පුද්ගලික ගනුදෙනුකරුවන්ට කියලා වෙනම බැංකු ශාඛාවල් හදලා තියෙනවා. එතන මේ බැංකු ශාඛාවල් හදලා තියෙන එකේ අරමුණ තමයි ඒක. එහෙම බැංකුකරණයේදී ආදායම් බලාපොරොත්තු වෙන මෙන්න මේ ආදායම් බලාපොරොත්තු වෙනවා. වෙළඳ ආදායමක් බලාපොරොත්තු වෙනවා. පොලි ආදායමක් බලාපොරොත්තු වෙනවා. කොමිස් ආදායමක් බලාපොරොත්තු වෙනවා සහ ෆී ඒ කියන්නේ ගාස්තු ආදායමක් බලාපොරොත්තු වෙනවා. දැන් එතන පෙන්නලා තියෙනවා වැඩියෙන්ම තියෙන්නේ ඔපරේෂන් රිස්ක් එකක්. ඒ කියන්නේ මෙහෙයුම් අවදානම. ඊළඟට වත්කම් කළමනාකරණය කියන එක ගත්තම asset management. දැන් මම මේවට තියෙන ඉංග්‍රීසි වචන කිව්වොත් මුදල් කළමනාකරණය කියන්නේ cash management. සම්පාදනය කියන්නේ process, ගෙවීම කියලා කියන්නේ payments. ඊළඟට පුද්ගලික බැංකුවරණය කියන්නේ private banking. වත්කම් කළමනාකරණය කියන්නේ asset management. asset management කියන එක. එතකොට ගාස්තු සහ කාර්ය සාධන ගෙවීම. දැන් asset management එක යටතේ තියෙන ආදායම තමයි කොමිස්. ඒ කියන්නේ ෆී එක, කොමිස් එක. ඊළඟට අපි කොමිස් කියලා කියන එකට ෆී එක කියලා කියන්නේ ගාස්තුව කියලා කියන්නේ. කාර්ය සාධන ගෙවීම. කාර්ය සාධන ගෙවීම කියලා කියන්නේ දැන් මේ වත්කම් කළමනාකරණයේදී වත්කම් කළමනාකරණය කරන්න අපි යම් යම් අයව පත් කරනවා. බැංකුව තමයි පත් කරන්නේ ඒගොල්ලන්. ඒ පත් කරන අයට ගෙවීම් කරන්න යනවා බැංකුවට. ඒක තමයි කාර්ය සාධන ගෙවීම කියලා කියන්නේ. එතකොට ඒ වගේම ගාස්තුවක් අය කරනවා බැංකුව ඒ සම්බන්ධයෙන්. එතකොට මේ ගාස්තුව සහ කාර්ය සාධන ගෙවීම අතර වෙනසෙන් තමයි බැංකුවට ලාභයක් ලැබෙන්නේ. එතකොට දැන් දැන් මෙතන කාර්ය සාධන ගෙවීම කියලා කියන්නේ බැංකුව යම් යම් දේවල් කරද්දී ඒ බැංකුව කරන කටයුතු වෙනුවෙනුත් ගෙවීමක් හම්බ වෙනවා ගාස්තු වලට අමතරව. ඒක තමයි කාර්ය සාධන ගෙවීම කියලා කිව්වේ. හැබැයි දැන් මෙතන බලන්න ඔබට පේනවා වත්කම් කළමනාකරණයේ යටතේ මේ අවදාන වර්ග තුනම තියෙනවා. ණය අවදානම තියෙනවා. මොකද වත්කම් කළමනාකරණය කියන කටයුත්තේදී බැංකුවකට සිද්ධ වෙනවා අය වත්කම් යම් යම් තැන්වල ආයෝජනය කරන්න. අති අනිවාර්යයෙන් මෙතන ණය අවදානමක් ඇති වෙනවා. එතකොට වෙළඳපොළ අවදානමකුත් ඇති වෙනවා. මොකද ගාස්තු සහ පොලිය සම්බන්ධයි හින්දා. ඊළඟට ඔපරේෂන් රිස්ක් එකක් ඇති වෙනවා. මොකද මේ කටයුතු සියලුම දේවල් මෙහෙවන්න ඕන හින්දා මෙහෙම අවදානමකුත් ඇති වෙනවා. දැන් බලන්න මේ අනිකුත් බැංකු වලට එක්ක තියෙන සම්බන්ධය මේකේ. දැන් මෙතන ඔබට වඩාත් වැදගත් වෙන දේ තමයි
මේකෙන් ඇති වෙන ප්‍රධාන පෙළේ අවදානම කොහොමද කියලා දැනගන්න එක. දැන් බලන්න මේ පුද්ගලික බැංකුකරණය කියන එකේ ණය අවදානමක් ගැන කතා කරලා නැහැ. මොකද ණය දෙනවා වගේ දෙයක් එතනදි කෙරෙන්නේ නැහැ. එතනදි හුඟක් වෙලාවට වෙන්නේ මේ පුද්ගලික ධනවත් පුද්ගලයින්ට යම් යම් විදිහේ උපදෙස් ලබා දීම සහ ඔවුන්ගේ ආයෝජන පිළිබඳ කටයුතු කිරීම තමයි මේ පුද්ගලික බැංකුවන්ගේ වඩාත්ම සිද්ධ වන්නේ. එතකොට එතන ණය අවදානමක් වෙන්න තියෙන හැකියාව අඩුයි. මොකද ඒගොල්ලන්ට උපදේශයක් එහෙම නැත්නම් ඒගොල්ලන්ට සේවා සැපයීමක් තමයි මෙතනදි කෙරෙන්නේ. නමුත් වත්කම් කළමනාකරන ඊට වඩා වෙනස්. එතනදි මේ සියලුම ආකාරයේ අවදානම් වෙන්න පුළුවන්. දැන් බලන්න ඊළඟට ප්‍රාග්ධන වෙළඳපොළ කටයුතු. දැන් අර ඉස්සෙල්ලා අපි කියපු කතන්දරවල ඕනනම් ඉංග්‍රීසි වචන ටික දාන්න පුළුවන්. ඒක අවශ්‍ය වෙයිද කියලා මම දන්නේ නැහැ. ඔයගොල්ලෝ මේක ලියා ගන්න ඕන නම් මෙතන දැන් මුදල් කළමනාකරණය කියලා කියන්නේ කෑෂ් මැනේජ්මන්ට් කියන එක. සම්පාදනය කියන්නේ ප්‍රොසෙසින්, ගෙවීම කියලා කියන්නේ පේමන්ට්ස්. processing payments. පුද්ගලික බැංකුකරණය කියලා කියන්නේ private banking. වත්කම් කළමනාකරණය කියන්නේ asset management. asset management. දැන් මම මෙච්චරලා කතා කරපු ඒවා වල ඉංග්‍රීසි වචන කිව්වා. මම හිතන්නේ ඔබට ඒක බෝඩ් එකේ යන්න ඕන වෙන එකක් නැහැ කියලා. එහෙම අවශ්‍ය නම් මට දාන්න පුළුවන් ඒක බෝඩ් එකේ. දැන් බලමු මේ ප්‍රාග්ධන වෙළඳපොළ කටයුතු කියන්නේ මොනවද කියලා. ආයෝජන බැංකුකරණය. ආයෝජන බැංකුකරණය කියලා කියන්නේ ඉන්වෙස්ට්මන්ට් බැංකින් කියන එක. එතනදී ආයෝජන කටයුතු වලට සම්බන්ධ වෙනවා බැංකුව. තම ගණනකරුවන් වෙනුවෙන්. එතකොට ඒකට ගාස්තු අය කිරීමක් තමයි කරන්නේ බැංකුව. එතන තියෙන අවදානම ප්‍රධාන වශයෙන්ම ණය අවදානම සහ වෙළඳපොළ අවදානම. ඊළඟ ආයතනික මූල්‍ය කියලා කියන්නේ අපි කියනවා කෝපරේට් ෆයිනෑන්ස් කියලා. අපි ඒක වෙන වෙනම පෙන්නනවා මේ ආයෝජන බැංකුකරණයට අදාළ කටයුතු මොනවද? ආයතන මූල්‍ය කියන එකට අදාළ කටයුතු මොනවද කියන එක ආදි වශයෙන් අපි වෙනම ඒ ගැන කතා කරනවා. නමුත් දැනට අපි බලමු මේ කටයුතු එක්ක බැලුවම කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. දැන් ආයතනික මූල්‍ය කියලා කියන්නේ කෝපරේට් ෆයිනෑන්ස් කියන එක. ඒ කියන්නේ විශාල ආයතන වලට පහසුකම් සැපයීම තමයි මේ ආයතනික මූල්‍ය කියන එක අදහස් කරන්නේ. ඒකාබද්ධ සමහර වෙලාවට ඒකාබද්ධ ණය මුදල් සැපයීමත් ඒ කඩේට තමයි වැටෙන්නේ. ඊළඟ හිමිකම් කොටස් වෙළඳාම කියන්නේ කොටස් වෙළඳපොළේ කටයුතු. දැන් බලන්න එතන වෙලා තියෙන එක. එතන තියෙන ගාස්තු සහ වෙළඳ ආදායම තමයි ආදායමක් හැටියට තියෙන්නේ. මොකද මේ වෙළඳ ආදායම කියන්නේ අපි දන්නා කොටස් වෙළඳපොළේ අපි යම් යම් ආයෝජන කරාම බැංකුව මොකද බැංකුව කරන්නේ සමහර ලාවට කොටස් වෙළඳපොළේ මිල පහළ යන කොටස් පහම මිලට ගන්නවා. ඊට පස්සේ එහි මිල ඉහළ ගියාම ඒක විකුණනවා. අන්න එතකොට ලාභයක් ලැබෙනවා. ඒ ලාභය තමයි වෙළඳ ආදායම. ට්‍රේඩින් ප්‍රොෆිට් කියලා කියනවා අපි ඒකට. වෙළඳ ආදායම. එහෙම නැත්නම් කැපිටල් ගේන් එකක් කියලා කියනවා. එතකොට ඔය ඒ ටික අයිති වෙනවා. ඒතකොට ගාස්තු වලට අමතරව මේ කොටස් වෙළඳාමේදී වෙළඳ ආදායමකුත් තියෙනවා. බැඳුම් කරත් එහෙමයි. බැඳුම් කර වෙළඳපොළේදී අපි බැඳුම් කර විකිණීම සහ මිලදී ගැනීම සිද්ධ කරන හින්දා බැංකුව පොලි ආදායමකුත් තියෙනවා. ඒ වගේම වෙළඳ ආදායමකුත් තියෙනවා. ගාස්තුත් තියෙනවා. විදේශ විනිමය ගනුදෙනු වලදී ඒක පැහැදිලි. මොකද විදේශ විනිමය ගනුදෙනු වලදී මොකද බැංකුවක් කරන්නේ? බැංකුව විදේශ විනිමය මිලට ගන්නවා විනිමය අනුපාත පහළ ගිය වෙලාවට. ඊපස්සේ ඉහළ ගිය වෙලාවට ඒක විකුණනවා. එතකොට අනිවාර්යයෙන්ම මේ දෙක අතරේ ලාභයක් ලැබෙනවා. ඒක තමයි වෙළඳ ආදායම කියන්නේ. ඒ වගේම ගාස්තු අය කරනවා විදේශ විනිමය සම්බන්ධයෙන් කමිෂන් එකක් අය කරනවා හැමතිස්සෙම විනිමය විකුණනකොට හරි මිලදී ගන්නකොට හරි. එතකොට දැන් බලන්න එතන ආදායම් පැත්තෙන් බැලුවම වෙළඳ ආදායමක් සහ ගාස්තු ආදායම කියන දෙකම තියෙනවා.
අවදානම ගත්තොත් එතනත් ණය අවදානමකුත් වෙළඳපොළ ආදානමකුත් දෙකම තියෙනවා. ඊළඟට ව්‍යුත්පන්න ගනුදෙනු. ඒ මොකක්ද ව්‍යුත්පන්න ගනුදෙනු කියන්නේ? දැන් ඔබට මතක ඇති අපි කතා කරා ව්‍යුත්පන්න ගැන, මූල්‍ය ව්‍යුත්පන්න ගැන පසුගිය ආනයන අපනයන වෙළඳාම සම්බන්ධයෙන් අපි කතා කරපු ප්‍රසන්ටේෂන් එකේදී අපි ගැන කතා කරා. ව්‍යුත්පන්න derivatives. මෙන්න අපි කියන derivative transactions කියලා. එතකොට මොනවද මේ derivatives කියලා කියන්නේ? අපි මතකද ඔබට පසුගිය වතාවේදී අපි සාකච්ඡා කළා ඉදිරි විනිමය ගිවිසුම් ගැන. ඉදිරි විනිමය ගිවිසුම. මේ ඉදිරි විනිමය ගිවිසුම කියලා කියන්නේ ව්‍යුත්පන්න වර්ගයක්. ඒක ඉදිරි ව්‍යුත්පන්න වර්ගයක්. ඊළඟට අපි කතා කරා අනාගත ව්‍යුත්පන්න ගැන. ඒකත් ඉදිරි ව්‍යුත්පන්න වර්ගයක්. අන්න ඒවට තමයි ව්‍යුත්පන්න ගනුදෙනු කියලා කියන්නේ. තවත් ව්‍යුත්පන්න වර්ග කීපයක් තියෙනවා. අපි ඉගෙන වැඩි කතා කරන්නේ නැති වුණත් අපි වචනයෙන් කියන්න පුළුවන් ඕන මොනවද කියලා. තව ව්‍යුත්පන්න වර්ගයක් තියෙනවා. අපි කියනවා විකල්ප මූල්‍ය ව්‍යුත්පන්න කියලා, options. තව જાතියක් තියෙනවා swaps කියලා. කුවමාරු මූල්‍ය ව්‍යුත්පන්න. swaps කියලා තියෙනවා. ඒතර මේවා තමයි ව්‍යුත්පන්න කියලා කියන්නේ. ව්‍යුත්පන්න ගනුදෙනු සිද්ධ කරාම බැංකුවට ලැබෙන ආදායම පොලි ආදායමක් වෙන්න පුළුවන්, වෙළඳ ආදායමක් වෙන්න පුළුවන්, ගාස්තු ආදායමක් වෙන්න පුළුවන්. ඒ වගේම අවදානම් බැලුවම ඒක ණය අවදානමක් හෝ ණය අවදානමක් සහ වෙළඳ අවදානමක් වෙන්න පුළුවන්. දැන් මේක තමයි සාමාන්‍යයෙන් බැංකු සේවාවල තියෙන පොදු වර්ගීකරණය. රිටේල් බැංකින් කියන එකක්, කොමර්ෂල් බැංකින් කියන එක තව එකක්, කෝපරේට් බැංකින් කියන එක තව එකක්, ඉන්වෙස්ට්මන්ට් බැංකින් කියන එක තව එකක්. දැන් මේ ටික අපි වෙනම ඉංග්‍රීසි වචන පාවිච්චි කරොත් සිල්ලර බැංකුව කටයුතු කියලා කියන්නේ රිටේල් බැංකින්. වාණිජ්‍ය බැංකුව කටයුතු කියන්නේ කොමර්ෂල් බැංකින්. ආයතනික බැංකු කටයුතු කියන්නේ කෝපරේට් බැංකින්. ආයෝජන බැංකු කටයුතු කියන්නේ ඉන්වෙස්ට්මන්ට් බැංකින්. මම හිතනවා මම මේක වෙනම ලියන්නම්. ඔබට පුළුවන් මේ ඉංග්‍රීසි වචන ටික බලන්න. චිල්ලර බැංකුවට කියන්නේ රිටේල් බැංකින්. ඊළඟට වාණිජ්‍ය බැංකුවට කියන්නේ කොමර්ෂල් බැංකින්. ආයතනික බැංකුවට කියන්නේ කෝපරේට් බැංකින්. ඊළඟට ඉන්වෙස්ට්මන්ට් බැංකින්. දැන් ඔබට හැකියාව තියෙන්න ඕන මේ එක එක බැංකින් කියන එක එක අවස්ථා සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමු වෙලා තියෙන ගණන වර්ග මොනවද කියලා. ඒ දැනීම තියෙන්න ඕන. රිටේල් බැංකින් කියන එකේදී අපි දන්නවා විශේෂයෙන්ම වැඩිපුරම තියෙන්නේ සාමාන්‍ය ණය මුදල්, පුද්ගලික ණය මුදල් සහ තැන්පතු. ඒ වගේම ණය කාඩ්පත්. එවැනි ව්‍යාපාරයකට සාමාන්‍ය අපි කියනවා සිල්ලර බැංකු ව්‍යාපාරය නැත්නම් රිටේල් බැංකින් කියලා. ලංකාවේ තියෙන මුගක් බැංකු විශාල වශයෙන් බැංකු අපි ගත්තොත් මුගක්ම අය එදිලා ඉන්නේ සිල්ලර බැංකු කටයුතු වල. ඊළඟට ගත්තොත් කොමර්ෂල් බැංකින් කියලා ඇත්තනම වාණිජ්‍ය බැංකු ලංකාවේ තියෙන වාණිජ්‍ය බැංකු හැම එකම වගේ කොමර්ෂල් බැංකින් වල තමයි එදිලා ඉන්නේ. වැඩිපුරම කියන්නේ. ඒ වගේම කෝපරේට් බැංකින් කියන එක විශාල බැංකු වල සාමාන්‍යයෙන් ඒ ගත්තොත්
වාණිජ බැංකු වලින් සමහර කියන්නේ සමහර වාණිජ බැංකු මේ කෝපරේට් ලෙවල් එකේ ඒවට වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. හැබැයි සමහර ඒවා ඒ වගේ කෝපරේට් ලෙවල් එකට වැඩි අවධානයක් යොමු කරලා නැහැ. ඒතර අපිට ඒවායේදී අපිට කෝපරේට් බැංකින් කියන එක ඇත්තටම වාණිජ බැංකුවක් ඇතුලේ සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒක අඩු වැඩි වශයෙන් වෙන්න පුළුවන්. බැංකුවේ විශාලත්වය වැඩි වෙන්න කෝපරේට් බැංකින් වලට තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා. ඊළඟ ආයෝජන බැංකු කියන එක ඇත්තටම කියනවා නම් වාණිජ බැංකුවක් ඇතුලේ ආයෝජන බැංකු කටයුතු සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි සමහර බැංකු තියෙනවා ඒගොල්ලෝ ආයෝජන බැංකු කටයුතු වාණිජ බැංකු කටයුතු ඔක්කොම එකට ගොඩේ සිද්ධ කරනවා. හැබැයි නියාමක ආයතන විසින් ඒ ප්‍රැක්ටිස් එක පොදුරට අධෛර්ය කරලා තියෙනවා. ඒක අධෛර්ය කරලා තියෙනවා. ඉතින් මේ අධෛර්ය වීම නිසා යම්කිසි ගැටලුවක් මතුවලා තියෙන සමහර බැංකුවල. නමුත් ආයෝජන බැංකුවරණය කියලා කියන්නේ ඉතාමත්ම වෙනස් කටයුත්තක්. මොකද ඒකෙදි සිද්ධ වෙන්නේ බොහෝ වෙලාවට විශාල මුදල් වලින් ආයෝජන සිද්ධ කිරීම. ඒ වගේම ආයෝජන බැංකු කටයුතු වලදී විශේෂයෙන්ම සිද්ධ වෙන දේවල් කීපයක් අපි වෙනම සාකච්ඡා කරනවා. දැන් මෙන්න මේවා තමයි සිල්ලර බැංකු කටයුතු ගණයට වැටෙන්නේ. පුද්ගලික බැංකු කටයුතු කියන්නේ එක පුද්ගලයාට අදාළ මූල්‍ය සේවාවන්. සිල්ලර පුද්ගලික මූල්‍ය සේවා. ණය සහ තැන්පතු, දේපල ණය, ණය කාඩ්පත්. මේ බහාර බැංකු කටයුතු කියලා කියන්නේ බහාරයන් කියලා කියනවා. ඒ කියන්නේ එක එක බහාරයන් කියන්නේ එක එක පුද්ගලයන් සම්බන්ධ බහාරයන් තියෙනවා. මේ ට්‍රස්ට් කියලා කියන්නේ. ඒ ට්‍රස්ට් වල සම්බන්ධ කටයුතු බැංකු සාමාන්‍යයෙන් කරනවා. ඒතර මේ කියන්නේ ට්‍රස්ටි හැටියට වැඩ කරන එක. මෙන්න මේවා තමයි සිල්ලර බැංකු කටයුතු ගණයට වැටෙන්නේ. ඊළඟට වාණිජ බැංකු කටයුතු ගණයට වැටෙන්නේ වාණිජ ණය, අල්බදු පහසුකම්, ක්‍රමාරෝපණ පහසුකම් කියලා කියන්නේ ෆැක්ටරින්. අපි මේවට ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න වෙනවා. දැන් මේවා කිව්වා කොමර්ෂල් ලෝන්ස්, ලීසින්. මේකට අපි කියනවා ෆැක්ටරින් කියලා. මේකට අපි කියන්නේ ට්‍රේඩ් ෆයිනෑන්ස්. දැන් මම පොඩ්ඩක් කියන්නම් මේ ෆැක්ටරින් කියන්නේ මොකක්ද කියලා. ෆැක්ටරින් කියලා කියන්නේ ඇත්තටම භාණ්ඩ තොගයක් වටිනාකමට අනුරූපව ණයක් ප්‍රදානය කරන එක තමයි ක්‍රමාරෝපණ පහසුකම් කියලා කියන්නේ. ඊළඟට බලන්න ආයතනික බැංකු කටයුතු ගණයට වැටෙන්නේ මොනවද කියලා. ප්‍රොජෙක්ට් ලෝන්ස් ඒ කියන්නේ ව්‍යාපෘති ණය, කෝපරේට් ආයතනික ණය, සින්ඩිකේට් ලෝන්ස්. ඊළඟට අපි සමහර බැංකු යෙදෙනවා මේ කොටස් නිකුතු. ඉනිෂියල් ප්‍රයිමරි ඔෆරින් කියලා කියන්නේ. ඒ කියන්නේ කොටස් නිකුත් කිරීම. ප්‍රාථමික කොටස් නිකුතු. මෙන්න මේ ඔක්කොම අපි අයිති වෙන්නේ ආයතනික බැංකු කටයුතු අනුව. ආයතනික බැංකු කටයුතු වලට තමයි මේ ටික ඔක්කොම අයිති වෙන්නේ. ප්‍රොජෙක්ට් ලෝන්ස්, corporate loans, syndicate loans, ඊළඟට මේ IPOs කියන එක. ඒ කියන්නේ initial primary offering, ප්‍රාථමික කොටස් නිකුතු. දැන් බලන්න මෙතන මෙන්න මේක ඉතාල වැදගත්. මම මේක ඒ හින්දා මම ඔබට පැහැදිලි කරන්න මේ ආයෝජන බැංකු කටයුතු කියන්නේ මොනවද කියලා. අරමුදල් කළමනාකරණය. මේ අරමුදල් කළමනාකරණය කියන්නේ මුදල් කළමනාකරණයට වඩා වෙනස්. මුදල් කළමනාකරණය කිව්වේ කෑෂ් මැනේජ්මන්ට් කියන එකට. අරමුදල් කළමනාකරණයට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ෆන්ඩ් මැනේජ්මන්ට් කියලා. ෆන්ඩ්. ලොකු විශාල අරමුදල් තියෙනවා. ඒවා කළමනාකරණය කියන එක තමයි අරමුදල් කළමනාකරණය කියන්නේ. ඒක ඇත්තමයි තියෙන්නේ වත්කම් කළමනාකරණය කියන ගණයට. ඊළඟට තව ක්‍රියාවලියක් තියෙනවා අත්පත් කර ගැනීම සහ ඒකාබද්ධ වීම කියලා. mergers and acquisitions. අරමුදල් කළමනාකරණයට අපි කියන්නේ ෆන්ඩ් මැනේජ්මන්ට් කියලා.
මේ අත්පත් කර ගැනීම සහ ඒකාබද්ධ වීම කියන එකට අපි කියන්නේ mergers and acquisitions කියලා. මම හිතනවා මේක ටිකක් සංකීර්ණ මාතෘකාවක්. අපි කෙටියෙන් සරල විදිහට කියනවා නම් මේක අදහස් කරන්නේ යම් කිසි ආයතනයක් තවත් ආයතනයක් අත්පත් කර ගැනීම සහ ඊළඟට ඒ ආයතන දෙක එකතු වෙනවා. ඔක තමයි mergers and merger and acquisition කියන්නේ M&A කියලා කියන්නේ අපි. ඒක ඒ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ ආයෝජන බැංකුව. ආයෝජන බැංකුව හරහා තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට ආයෝජන උපදේශන. ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් කියන එක. ආයෝජන උපදේශන. ඒ කියන්නේ යම් යම් පුද්ගලයන් උපදේශන සේවාවක් බලාපොරොත්තු වෙන ආයෝජන බැංකුව. තමන්ගේ අරමුදල් ආයෝජනය කරන්න. ඊළඟ තව එකක් තියෙනවා කෝපරේට් බ්‍රෝකරින් කියලා. ආයතනික තැරැව් කරන. ඒ කියන්නේ එක එක ආයතනික සම්බන්ධ යම් යම් දේවල් සම්බන්ධව තැරැව් කරනයක්. බ්‍රෝකර් වැඩක්. ඒකයි කියන්නේ මම වෙනත් වචනින් කියනවා නම් අපි තවත් ආයතනයක් එක්ක ගනුදෙනුවක් සිද්ධ කරනකොට ඒ ගනුදෙනුවට ඕන කරන තොරතුරු සපයන එක තමයි මේ තැරැව් කරන එක සිද්ධ වෙන්නේ. ඊළඟ ප්‍රාරක්ෂණය කියලා අපි මේකට කියනවා ඉංග්‍රීසියෙන් කියනවා අන්ඩර්රයිටින් කියලා. අන්ඩර්රයිටින්. මේ අන්ඩර්රයිටින් කියලා කියන්නේ ඒක අපි කෙටියෙන් කියනවා මේ වගේ වැඩක්. අපි සාමාන්‍ය කොටස් නිකුත් කරද්දී මේ කොටස් නිකුතුව කියන එක සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ සංකීර්ණ ක්‍රියාවලිය කරනකොට ආයෝජන බැංකුවක් විසින් හුඟක් වෙලාවට මේ කොටස් නිකුතුව ආරම්භ කරනවා. කොටස් නිකුතුව ආරම්භ කරලා දැන් අපි උදාහරණයකට හිතමු යම්කිසි සමාගමක් තියෙනවා ඒගොල්ලන්ට කොටස් නිකුත් කරන්න ඕන මිලියන කොටස් මිලියන 100ක් කියමුකෝ. එතකොට මේ කොටස් මිලියන 100 අපි නිකුත් කරාට ඒ කොටස් මිලදී ගන්න කණ්ඩායමක් නැති වුණොත් මිලියන 100ම. එතකොට මේ අන්ඩර්රයිටින් කියන එකේ තේරුම තමයි මිලියන 100ම දායකුන් නැත්තම් ප්‍රාග්ධන වෙළඳපොලේදී ඒවා ගත්තේ නැත්තම් ඉතුරු වුණොත් ඒ ඉතිරි ටික මිලට ගන්න එක තමයි ප්‍රාරක්ෂණය කියලා අදහස් කරන්නේ. අන්ඩර්රයිටින් කියන්නේ ඒක. මොකද මේ සාමාන්‍ය කොටස් නිකුතුවකදී අන්ඩර්රයිටින් එක කරන්න වෙනව නැත්තම් අපි හිතුවට මේ කොටස් මිලදී ගත්තේ නැත්තම් එහෙම එතකොට ඒ ප්‍රාග්ධනය ලබා ගන්න බැරුව යනවනේ. ඒ නිසා මේ ප්‍රාරක්ෂණය කියන එක සිදු කරන්න වෙනවා. නමුත් අපි දන්නවා මේ ප්‍රාරක්ෂණය කියන එක සිදු කරන එක්කෙනා දන්නවා මේ ආයතනය කොයිතරම් ශක්තිමත්ද කියලා. ශක්තිමත් නම් කොටස් නිකුතුවකදී කොටස් මිලදී නොගෙන ඉන්නේ නැහැ. ඒක මිලදී නොගෙන හිටියොත් තමයි ප්‍රාරක්ෂණය කියන එක අවශ්‍ය වෙන්නේ. ඊළඟට ව්‍යුහගත මූල්‍ය කියන එක. ව්‍යුහගත මූල්‍ය කියන්නේ ස්ට්‍රක්චර්ඩ් ෆයිනෑන්ස් කියන එක. කියන්නේ ඒක එක්තරා විදිහක ව්‍යුත්පන්නයක්. යම් අපි කෙනෙකුට ණය මුදලක් සපයනකොට ඒ ණය මුදල එක්තරා ව්‍යුහයකට අනුව සකස් වෙන එක තමයි ව්‍යුහගත මූල්‍ය කියලා කියන්නේ. ඊළඟට මේ ඊළඟ වචන දෙක ඉතා වැදගත්. අපි කියනවා security market making කියලා. සුරකුම් වෙළඳපොළ නිර්මාණය. market making. මේ market making කියලා අදහස් කරන්නේ අපි යම් කිසි දෙයක් වෙළඳපොලේ විකුණන්න යනකොට අපිට හැකියාව දෙනවා නම් ඒකේ මිල නියම කරන්න. market maker කියන්නේ ඒක තමයි. ඒකේ මිල අපි නියම වෙන මිලට තමයි ඒක විකිනෙන්නේ. එහෙම නැත්නම් අදාළ ආයතනයක් ඉන්නවා. ඒ ආයතනය විකුණන මිලට තමයි මේ මුළු මාකට් එකේ මේක තීරණය වෙන්නේ මිල. අපි කියනවා මේ ක්‍රියාවලියට මාකට් මේකින් කියලා. මාකට් මේකින්. ඒක තමයි මේ සුරකුම් වෙළඳපොළ නිර්මාණය කියන්නේ. ඒ කියන්නේ සිකියුරිටි එකක් මොකක් කර සුරකුමක්. මූල්‍ය වෙළඳපොලේ විකුණන්න යනකොට එහි මිල තීරණය කරලා ඒ මිලට අනුව ඒ විකිණීම කරනවා නම් ඒ වෙළඳපොලේත් මේ මිලටම ඒක
කියනවා නම් අපි කියනවා ඒකට වෙළඳපොළ නිර්මාණය කරා කියලා. ඒතර ආයතන බැංකුවට විතර එකක් තමයි මේ සුරකුම් වෙළඳපොළ නිර්මාණය කරනවා කියන එක. ඒක ආයතනයක් විසින් කරන දෙයක් ඒක. ඊළඟට ව්‍යුත්පන්න වෙළඳපොළ නිර්මාණය. ව්‍යුත්පන්න කියලා කිව්වේ මම කියවනේ අර ඉදිරි ව්‍යුත්පන්න ආදි වශයෙන් එක ව්‍යුත්පන්න වර්ග තියෙනවා කියලා. ඒකෙත් වෙළඳපොළ නිර්මාණය කරනවා කියන කියන්නේ ඒකේ මිල නියම කරන එක. ඒ ආයතනයට පුළුවන් මිල නියම කරාට පස්සේ වෙළඳපොලේ ඒක විරදම් වෙන්නේ එහෙම නැත්නම් ගනුදෙනු වෙන්නේ අර නියම කරපු මිලට. අන්න ඒකට කියනවා අපි වෙළඳපොළ නිර්මාණය කරනවා කියලා. මාකට් මේකින් කියලා කියනවා. ව්‍යුත්පන්න වෙළඳපොළ නිර්මාණය කිරීම කියන්නේ ව්‍යුත්පන්න සම්බන්ධයෙන් ඒ වෙළඳපොළ නිර්මාණය කිරීම. ඊළඟට ස්වාමිත්ව වෙළඳාම. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා proprietary trading කියලා. proprietary trading. මම හිතනවා මේ කාරණාවල් ටික ඔබට සාමාන්‍ය දැනීමටත් අවශ්‍ය වෙන හින්දා මේවා ඉංග්‍රීසි වචන ටික මම ඔබට දෙන්නම්. ඒ ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මම දැන් ප්‍රශ්නයක් අහලා මට ඒකට විසඳුම දෙන්න පුළුවන්. කොහේකටත් මම මේ කටයුතු වලට අදාළ ඉංග්‍රීසි වචන ටික දෙන්නම්. right. දැන් අපි අර ඉස්සෙල්ලා කියපු දේවල් අරමුදල් කළමනාකරණය කිව්වේ funds management, fund management. ඊළඟට අත්පත් කර ගැනීම සහ ඒකාබද්ධ වීම කියලා කියන්නේ mergers and acquisitions. mergers and acquisitions. ඊළඟට ආයෝජන උපදේශනය කියන්නේ investment advice. ඊළඟට ආයතනික තැරවකරණය කියන්නේ corporate brokering. corporate brokering. ඊළඟට ප්‍රාරක්ෂණය කියන්නේ underwriting. underwriting. ඊළඟට ව්‍යුහගත මූල්‍ය කියලා කියන්නේ structured finance. ඊළඟට සුරකුම් වෙළඳපොළ නිර්මාණය කියලා කියන්නේ security market making. security market making. ඊළඟට ව්‍යුත්පන්න වෙළඳපොළ නිර්මාණය කියන්නේ derivative market making. ඊළඟට ස්වාමිත්ව වෙළඳාම කියන්නේ proprietary trading. දැන් මම මේ ඔය කාරණාවල් සම්බන්ධයෙන් ඔය අන්තිමට කියපු කාරණා security market making කියලා කියන්නේ අපි සිංහලෙන් අර කිව්වම එච්චර හොඳ තේරුමක් ලැබෙන්නේ නැහැ. මොකද market making කියන එකේ අදහස තමයි දැන් උදාහරණයකට හිතන්න අපි විශාල ආයතනයක් නම් අපි යම්කිසි භාණ්ඩයක් වෙළඳපොළට ඉදිරිපත් කළා ඒක මිල නියම කරාට පස්සේ
මුළු වෙළඳපොළේම ක්‍රියාත්මක වෙන්නේ මේ මිල. අපි අන්නේ ක්‍රියාවට තමයි මාකට් මේකින් කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රයිස් මේකින් කියන එක මාකට් මේකින් කියන්නේ ඒක තමයි. දැන් සිකියුරිටි මාකට් මේකින් කියලා කියන්නේ යම්කිසි සුරකුම් වෙළඳපොලේ විකුණනවා. මිල නියම කරන්නේ ඒ ආයතනය. එතකොට මේ මිලටම තමයි මේ සුරකුම් විකිණෙන්නේ මුළු මාකට් එකේ. ඒක කරන්න පුළුවන් කමක් තියෙන්නේ තාමත්ම විශාල ආයතනයකට විතරයි. ආයතන බැංකුවක් කියන්නේ විශාල ආයතනයක්. ඒ ආයතන බැංකුව කියන එකට ඒක කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඒක කරන්න පුළුවන් කටයුත්තක් කියලා දාලා තියෙන්නේ. දැන් ඩෙරිවේටිව් මාකට් එකෙත් මේ වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යුත්පන්න වෙළඳපොලේත් මේ වැඩේ කරන්න පුළුවන්. එතකොට ඒකට අපි කියනවා ඩෙරිවේටිව් මාකට් මේකින් කියලා. අපි අන්තිමට කියලා තියෙන්නේ සිංහලෙන් කියනවා ස්වාමිත්ව වෙළඳාම කියලා. අපි මේ කතා කරන්නේ මොකක්ද දන්නවද? මේ ආයතන බැංකුව වලින් කරන දේවල් ගැන. ස්වාමිත්ව වෙළඳාම කියන්නේ proprietary trading කියන එක. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔබ දන්නවා ගනුදෙනුකරුවන් වෙනුවෙන් බැංකුවක් භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර මිලදී ගන්නවා. ගනුදෙනුකරුවන් වෙනුවෙන්. හැබැයි බැංකුවකට පුළුවන් බැංකුවේම මුදල් පාවිච්චි කරලා භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර මිලදී ගන්න. බැංකුව වෙනුවෙන්. ගනුදෙනුකරුවෝ වෙනුවෙන් නෙමෙයි. අපි ඒකට කියනවා proprietary trading කියලා. ඒ කියන්නේ තමන් වෙනුවෙන්මයි ආයෝජනය කරන්නේ. ඒකට බැංකුවට ලාභයක් ගන්න ඕන නම් බැංකුව මොකද කරන්නේ? මේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර මිලදී ගන්නවා අඩු මිලක් තියෙන වෙලාවට. ඊට පස්සේ වැඩි මිලක් තියෙන වෙලාවට ඒක විකුණනවා. ඒක තමයි proprietary trading කියලා කියන්නේ. නමුත් සමහර වෙලාවට බැංකුවක් කරන්නේ ගනුදෙනුකරුන්ට ඕන හින්දා තමයි මේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර මිලට ගන්නෙ. ඒක වෙනම කතාවක්. ඒක ගනුදෙනුකරුවන් වෙනුවෙන් කරන එක. ඒක proprietary trading එකක් නෙමෙයි. හැබැයි බැංකුව වෙනුවෙන් මේ වැඩේ කරනකොට අපි කියනවා proprietary trading එකක් කියලා. ඒක තමයි ස්වාමිත්ව වෙළඳාම කියලා කියන්නේ. හොඳයි මේ ඔක්කොම දේවල් තමන්ගේ විශේෂ කටයුතු වැඩිවට කරන්නේ ආයෝජන බැංකුව. හැබැයි මට කියන්න තියෙන දේ තමයි දැන් අපි වාණිජ බැංකුවරනේ ගැන ඉගෙන ගන්න. නමුත් වාණිජ බැංකුවක වුණත් මේ වගේ කටයුතු සමහර වෙලාවට වෙන්න පුළුවන්. ඒ කියන්නේ විශාල වශයෙන් නොවුනත් යම් යම් අවස්ථාවල් තියෙනවා වාණිජ බැංකුවත් මේ වගේ දේවල් වලට යන වෙලාව. ඒ කියන්නේ උදාහරණයකට කිව්වොත් මේ proprietary trading කියන එක සමහර වාණිජ බැංකුවල කරනවා. එතකොට ෆන්ඩ් මැනේජ්මන්ට් කියන එකත් සමහර වාණිජ බැංකුවල කරනවා. ඒ නිසා මේවා අපිට එකකට සීමා කරන්න බැරි වුණත් අපි දැන් මෙතන කියන්නේ මේ කටයුතු ගැන කතා කරද්දී අපි වාණිජ බැංකුවක මේ වගේ වැඩිපුර සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ආයෝජන බැංකුවක් ගත්තොත් මේ වගේ දේවල්ම තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි අපිට මෙතන දැනගන්න තියෙන කාරණාව. හොඳයි ওই සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. මොකද දැන් මේ ඔක්කොම අපි කතා බහ කරපු දේවල්නේ. ඒ නිසා සමහර විට ඔබට යම් ගැටලුවක් ඇති වෙන්න පුළුවන් ওই සම්බන්ධයෙන්. ඔව් මම හිතනවා ඔබට මේ සම්බන්ධයෙන් මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මොකද අපි මේ කතා කරන දේවල් ටික පොඩ්ඩක් අපි කියන්නේ වඩා තේරුම් ගත යුතුයි. ඒකට අපි පහසුවෙන් උත්තර ලියන්න පුළුවන් අපේ ඉන්න ප්‍රශ්න වලට. හොඳයි. අපි යමු ඊළඟ එකට එහෙමනම්. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බැංකුවක ප්‍රාග්ධනයේ සංයුතිය ගැන. capital structure. නැත්නම් constitution of capital කියලා අපි කියනවා ඉංග්‍රීසියෙන්. මේ ප්‍රාග්ධනය කියන එක මම කිව්වා අර ඉස්සෙල්ලා අපි කතා කරානේ බාසල් රෙගුලාසි ගැන. බාසල් රෙගුලාසි ගැන කතා කරන වෙලාවේ අපි මේ ප්‍රාග්ධනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා කිව්වා tier 1 සහ tier 2 කියලා. අපි එතෙන්දී සිංහල වචනයකට මා පාවිච්චි කරා ස්තර 1 ප්‍රාග්ධනය සහ ස්තර 2 ප්‍රාග්ධනය කියලා.
දැන් මේ හැම එකකම අපිට තියෙන එක ගැටලුවක් තමයි මේ ඉංග්‍රීසි වචන වලට කෙලින්ම එන සිංහල වචන අපිට හරි අමාරුයි හොයාගන්න. ඒ නිසා මම මෙතන කෙලින්ම ඉංග්‍රීසි වචන දාලා තියෙන tier 1 සහ tier 2 කියන එක පාවිච්චි වෙන්න. ඒතකොට tier 1 capital කියලා කියන්නේ ඇත්තටම ප්‍රාග්ධනයේ ඉතාමත්ම ගුණාත්මක බවෙන් වැඩි ප්‍රාග්ධනය තමයි tier 1 capital කියලා කියන්නේ. ඒ කියන්නේ ස්තර එක ප්‍රාග්ධනය කියන්නේ ඉතාමත්ම ගුණාත්මකයි වැඩි. මොනවද ඒකේ තියෙන්නේ? හිමිකම් ප්‍රාග්ධනය කියන්නේ කොටස් ප්‍රාග්ධනය කියනවා. සංචිත තියෙනවා. සංචිත කියන්නේ යම් reserves කියන එක. ඊළඟට රඳවාගත් ඉපැයුම් retain profits. ඔය තුන එකතු වෙලා තමයි මේ tier 1 capital කියන එක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ස්තර එක ප්‍රාග්ධනය කියන එක. දැන් අපි ඉංග්‍රීසියෙන් කියනවා හිමිකම් ප්‍රාග්ධනය කියනකොට අපි කියන්නේ common equity tier 1 කියලා. common equity tier 1 capital. සංචිත කියන්නේ reserves. රඳවාගත් ඉපැයුම් කියන්නේ retained earnings. මොනවයින් තමයි tier 1 capital කියන එක හැදිලා තියෙන්නේ. නැවතත් කියන්නම්. හිමිකම් ප්‍රාග්ධනය කියන එකට අපි පාවිච්චි කරන වචනේ තමයි common equity tier 1 capital. common equity. ඊළඟ reserves සංචිත කියන්නේ රඳවාගත් ඉපැයුම් කියන්නේ retained earnings. දැන් ඕක තමයි ඔයිට වඩා වෙනස් දෙයක් tier 1 එකේ කියන්නේ ස්තර එක ප්‍රාග්ධනය කියන එකේ තියෙන්න බෑ. එච්චරම තමයි ඒකේ තියෙන්න පුළුවන්. ඊළඟට මේ ප්‍රාග්ධනය ගත්තොත් බැංකුවක tier 2 කියන එක දෙවෙනි ආකාරයේ ස්තර දෙක. ඒකේ මොනවද තියෙන්නේ? ඒකේ වර්ණීය කොටස් තියෙනවා. ඒ කියන්නේ preferential shares, preference shares. වර්ණීය කොටස්. ඊළඟට hybrid capital instruments කියන එක. මොකද්ද මේ hybrid කියන එකේ තේරුම? දෙමුහුන් කියන එක තේරුම. hybrid කියන එකේ තේරුම තමයි එම උපකරණවල ප්‍රාග්ධන ලක්ෂණක් තියෙනවා, ණය ලක්ෂණක් තියෙනවා. ප්‍රාග්ධන කියලා ඒක කෙනෙකුට තර්ක කරන්නත් පුළුවන්, ණයක් හැටියට තර්ක කරන්නත් ඉතාමත් දීර්ඝකාලීන ණයක් ගන්න. එතකොට දැන් දෙමුහුන් උපකරණ කියන්නේ ඒවට තමයි. ඊළඟට මේ උපනායකර කියන මම වචනේ පාවිච්චි කරලා තියෙන්නේ subordinated debts කියන එකට. subordinated debts. දැන් මේවා ඇත්තටම මේ භාවිතා කරන වචනවල යම් සංකීර්ණත්වයක් තියෙනවා. නමුත් අපි දැනගත යුතුයි බැංකුවක ප්‍රාග්ධනීය සංයුතිය කොහොමද කියලා. මේ tier 1 සහ tier 2 කියන එක ඉතා වැදගත්. හැබැයි මම මේ අන්තිමට කියලා තියෙන දේ තමයි මේ ප්‍රාග්ධනයේ ගුණාත්මක භාවය තීරණය වෙන්නේ. ඒකේ තියෙන tier 1 කොටසේ දායකත්වය. ඒ කියන්නේ tier 1 එක දායකත්වය වැඩි වෙන්න. අපි හිතමු tier 1 එකේ දායකත්වය 50%යි කියලා. අපි බැංකු දෙකක් සංසන්දනය කරොත් ඒකේ tier 1 එක බැංකුවක tier 1 එකේ දායකත්වය 50%යි. අනිත් එකේ tier 1 එකේ දායකත්වය 70%යි කියමුකෝ. ඒතර අපි මේ බැංකු දෙකේ ප්‍රාග්ධනයේ ගුණාත්මක භාවය ගැන බැලුවොත් අර 70%ක tier 1 capital තිබිච්ච බැංකුවේ ප්‍රාග්ධනයේ ගුණාත්මක භාවය වැඩි. ඒකේ තියෙන ශක්තිය වැඩි. අන්න ඒකයි මම කියන්නේ. හොඳයි ඊළඟට අපි යනවා. දැන් අපි මේ අපේ මාතෘකාව තමයි අද අපි කතා කරපු ප්‍රසන්ටේෂන් එකේ මාතෘකාව තමයි මේ බැංකුවක ව්‍යාපාර කටයුතුත් එක්ක ව්‍යාපාර කටයුතු වල ස්වභාවය මත ඒකේ තියෙන වත්කම් වගකීම් ව්‍යුහය සකස් වෙනවා කියන්නේ. ඉතින් මම හිතන්නේ ඒක මේ අමුතුවෙන් කිය යුතු දෙයක් නොවේ. නමුත් ඒක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි ඒක ගැන කතා කරන්නේ මේ සියලුම විස්තර කරේ. අපි බැලුවා මොනවද මේ විශේෂ බැංකු කටයුතු කියන්නේ? අපි කොහොමද ඒව අඳුනගන්නේ? මොන විදිහේ බැංකු කටයුතු කරන්න කියලා අපි අඳුනගන්නේ කොහොමද? ඊළඟට ඒ කරන දේ නිසා ආදායම් වල වත්කම් වල ඇතිවන වගකීම් වල ඇතිවන වෙනස්කම් මොනවද? ආදි වශයෙන් අපි සාකච්ඡාව කරේ. අපිට පේනවා
අපි දැන් ඊළඟට බලාපොරොත්තු වෙන්නේ බැංකුවක ශේෂපත්‍රයේ සැකැස්ම කොහොමද වෙලා තියෙන්නේ කියලා බලන එක. දැන් බලමු අපි ශේෂපත්‍රයේ තියෙන අයිටම්ස් මොනවද කියලා. බැංකුවක ශේෂපත්‍රයක ප්‍රධාන සංරචන. වත්කම් පැත්ත බැලුවොත් මුදල් තියෙනවා. ඊළඟට මේවා තමයි ප්‍රධාන ඒවා. ඊළඟ ප්‍රධානය කරලා ණය මුදල්. ගනුදෙනුකරුව වෙනුවෙන් ප්‍රධානය කරලා ණය මුදල් තියෙනවා. බැංකුව ප්‍රධානය කරලා ණය මුදල්. ඊළඟට ආයෝජනය කළ මූල්‍ය උපකරණ තියෙනවා. භාණ්ඩාගාර බැඳුම් කර ආයතනික බැඳුම් කර ණය කර ආදී වශයෙන් ගොඩාක් ඒවා තියෙනවා. මූල්‍ය උපකරණ. ඊළඟට බැංකුවේ ස්ථාවර වත්කම් තියෙනවා. ඊළඟට තියෙනවා මේ ශේෂපත්‍රයෙන් පිට හැර ශේෂපත්‍ර කියලා කියන්නේ ඕෆ් බැලන්ස් ෂීට්. අතර වත්කම් පැත්තේ තියෙන ඕෆ් බැලන්ස් ෂීට් ඒවා තමයි රිසීවබල්ස් ලැබිය යුතුය. අපි වගකීම් පැත්තට ගියොත් වගකීම් පැත්තේ තියෙනවා කෙටි කාලින වගකීම්, tempatu, ඒ වගේම මූල්‍ය උපකරණ තියෙනවා. ලබාගත් අය හැටියට දීර්ඝකාලීන වගකීම් තියෙනවා. හිමිකම් ප්‍රාග්ධනය තියෙනවා. ශීර්ෂපත්‍රයෙන් පිට ඒවා තියෙනවා ගෙවිය යුතු ඒවා. ඒ කියන්නේ ගෙවන්න සිද්ධ වෙන ඒවා. කමිට්මන්ට්ස් කියන්නේ. එතකොට දැන් ඔන්නෝව තමයි ශීර්ෂපත්‍රයේ තියෙන ප්‍රධාන සංරචන. දැන් බලන්න මේ ආදායම් ප්‍රකාශනයේ තියෙන හැටි. මම මේ ධන ලකුණු දාලා තියෙන්නේ එකතු වෙන ඒවා, ඊළඟට ඍණ ලකුණු දාලා තියෙන්නේ අඩු වෙන ඒවා. සමාන ලකුණු දාලා තියෙන්නේ අපි ඒකෙන් තමයි මේක අන්තිමට හදාගන්නේ. එතකොට දැන් අපි බලමු. දැන් මේ ආදායම් ප්‍රකාශනයේ බැලුවොත් සුද්ධ පොලි ආදායම තමයි අපි ප්‍රධානම ආදායම් ප්‍රබල වෙන්නේ. ඊළඟට අපි ඒකට එකතු කරනවා කොමිස් සහ ගාස්තු, ෆීස් ඇන්ඩ් කමිෂන් කියන එක. ඊළඟට වෙළඳ ආදායම කියන එක. වෙළඳ ආදායම කියලා කිව්වේ මොකද්ද? මම කිව්වේ අර අපි කොටස් වෙනදපොලේ කටයුතු වල දෙනවා නම් බැංකුව කොටස් මිලදී අරගෙන විකුණනකොට යම්කිසි ලාභයක් ලැබෙනවා. ඒක තමයි වෙළඳ ආදායම කියන්නේ. ඊළඟට තව එකක් තියෙනවා අනිකුත් දේවල් වලින්. දැන් මේ මොනවා හරි දෙයක් කරලා වෙනත් ආදායමක් ලබා ගත්තා කියලා අපි හිතමු. මොකක් හරි විකුණලා හරි එහෙම කළා. ඒතර අපි කියනවා ඒකට සුද්ධ මෙහෙයුම් ආදායම කියලා. අනිකුත් ඒවා. එතකොට ඒවා ඔක්කොම එකතු වෙන්න ඕන අර පොලි ආදායමට. ඊළඟට අඩු වෙනවා කාර්ය මණ්ඩල වියදම. ෂෙයා වීම අඩු වෙනවා. ණය ප්‍රතිපාදන අඩු වෙනවා. එතකොට දැන් මේ එන රිසල්ට් එක තියෙනවානේ එන ප්‍රතිඵලය අපි ඒකට කියන්නේ සුද්ධ මෙහෙයුම් ආදායම කියලා. ඊළඟ අපි ඒකට එකතු කරනවා අනිකුත් මෙහෙයුම් නොවන ආදායම්. වෙනත් ආදායම් තියෙනවා නම් ඒවා.
ඒ කියන්නේ අපි දන්නවා සමහර වෙලාවට බැංකු වල තියෙනවා වෙනත් ව්‍යාපාර. ඒ ව්‍යාපාර වලින් ලැබෙන ලාභ තියෙනවා. ඒව ඔක්කොම ආදායම හිට ගන්න පුළුවන් මෙහෙම නොවන ආදායම. ඔක්කොම ටික එකතු කරාම එන උත්තරේට අපි කියනවා බදු පෙර ලාභය. ඒ කියන්නේ pre tax profit කියන එක. එන බදු අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා සුද්ධ ලාභය. කියන්නේ අපි කියනවා ඒකට බදු වලට පසු ලාභය කියන සුද්ධ ලාභය. දැන් මේක අපි ඉදිරිපත් කරලා තියෙන්නේ හරියට යම්කිසි මානසික චිත්‍රයක් මවා ගන්න මේ ආදායම් ප්‍රකාශනය කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඒතර අපි දැනගන්න යුතුයි දැන් මේ මුළු මෙහෙයුම් ආදායම දිහා බැලුවම එහෙම නැත්නම් මේවා වල එකතුව දිහා බැලුවම ආදායම එකතුව ගත්තොත් අපි කිව්වත් ආදායම ප්‍රතිපාදන සහ ඡය වලට පෙර ආදායම කියලා ගත්තොත් ඒ ආදායමෙන් කොච්චර ප්‍රමාණයක් ඊනවද ශුද්ධ පොලී ආදායම කොච්චර ප්‍රමාණයක් දෙනවද කමිෂන් සහ ගාස්තු ආදායම ඒ ආදී වශයෙන් අපිට හොයන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක තමයි අපි සාමාන්‍ය බැංකුවක් ගැන බැංකුවක කාර්ය සාධනය ගැන හොයනකොට අපිට මේවා වැදගත් වෙනවා. කියන්නේ කාර්ය මණ්ඩල වියදම් කොච්චරද, ෂෙයා වීම කොච්චරද, ණය ප්‍රතිපාදන කොච්චරද ආදී වශයෙන් අපිට ඒක දැනගත යුතුයි. ඒක දැනගන්න ඕන හින්දා මේ විදිහක සංරචක වගේක් අපි ගැන විස්තර කරන්නේ. එතකොට අපි ආදායම කියලා ගත්තම බැංකුවක තියෙන ආදායම කියලා ගත්තොත් මේ ආදායම සකස් වෙලා තියෙන්නේ පොලී ආදායම, සුද්ධ පොලී ආදායම, ඊළඟට ගාස්තු ආදායම, කමිෂන් ආදායම සහ වෙළඳ ආදායම. ওই ටික තමයි එකතු වෙලා තමයි මේ මුළු ආදායම කියන එක හැදිලා තියෙන්නේ. ඒ මුළු ආදායමෙන් කොච්චර ප්‍රමාණයක්ද පොලී ආදායම තියෙන්නේ කියන එක වැදගත් ප්‍රශ්නයක්. හොඳයි දැන් මම පොඩි ගැටලුවක් දෙනවා ඔබට. මම හිතනවා ඔබට ඒක මම අපිට ටෙස්ට් වෙනවා මේක බෝඩ් එකේ දාන්නම්.
හොඳයි දැන් මම පොඩි ගැටලුවක් හදලා තියෙනවා. right. දැන් මෙතන මම දාලා තියෙනවා බෝඩ් එකේ A බැංකුව සහ B බැංකුවේ ප්‍රාග්ධනය සකස් වෙලා තියෙන ආකාරය. හිමිකම් ප්‍රාග්ධනය A බැංකුවේ තියෙනවා මිලියන 100ක්, B බැංකුවේ තියෙනවා මිලියන 150ක්. ඊළඟට A බැංකුවේ සංචිත වෙනවා මිලියන 50ක්, B බැංකුවේ සංචිත වෙනවා මිලියන 75ක්. රඳවාගත් ලාභ තියෙනවා A බැංකුවේ මිලියන 100ක්, B බැංකුවේ මිලියන 100ක්. වරණීය කොටස් තියෙනවා A බැංකුවේ මිලියන 200ක්, B බැංකුවේ මිලියන 100ක්. ණය කර තියෙනවා A බැංකුවේ මිලියන 300ක්, B බැංකුවේ මිලියන 200ක්. දැන් ප්‍රශ්නේ තමයි මේ බැංකු දෙක සම්බන්ධයෙන් ස්තර 1 ප්‍රාග්ධනය කොච්චරද කියලා හොයන්න ඕන. මේ තියෙන මුළු ප්‍රාග්ධනය. ස්තර 1 ප්‍රාග්ධනය හොයන්න වෙනවා A බැංකුවේ සහ B බැංකුවේ. ස්තර 1 ප්‍රාග්ධනය tier 1 capital. ඊළඟට දෙවෙනි එක තමයි මේ බැංකු දෙකෙන් වඩාත්ම ශක්තිමත් බැංකුව මොකක්ද කියලා හොයන්න ඕන. ඒක තමයි ප්‍රශ්න දෙක. මේවා තමයි අදාළ தත්ත්වය. දැන් මගේ ප්‍රශ්නේ මොකද්ද? මේ බැංකු දෙකේම ඒ කියන්නේ A බැංකුවේ ස්තර 1 ප්‍රාග්ධනය කොච්චරද? B බැංකුවේ ස්තර 1 ප්‍රාග්ධනය කොච්චරද? ඊළඟට දෙවෙනි එක තමයි මේ බැංකු දෙකෙන් වඩාත් ශක්තිමත් බැංකුව මොකක්ද? වරණීය කොටස් කියලා කියන්නේ දන්නවා අපි ඉංග්‍රීසියෙන් කියන preference shares කියලා. වරණීය කොටස් කියලා කියන්නේ දැන් අපි කොටස් වෙළඳපොලේ සාමාන්‍ය කොටස් විකුණලා ඒ ගත්ත කොටස් වලට අපි කියනවා හිමිකම් කොටස් කියලා. වරණීය කියන එකේ තේරුම තමයි මේ වරණීය කොටස් වලට ස්පෙෂල් ඒ කියන්නේ මේවා එකක් දෙනවා. පොඩියක් දෙනවා. ඒ වගේ මේක රිඩීම් කරන්න කියන්නේ ඒකට පොලියක් දෙනවා අපි. හැබැයි සාමාන්‍ය කොටස් වල පොලියක් දෙන්නේ නැහැ. වරණීය කොටස් කියන එකට පොලියක් දෙනවා. ඒක තමයි වරණීය කියන තේරුම. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ පැත්තෙන් බැලුවම හිමිකම් කොටස් කියන එක ඉහළ මට්ටමක තියෙන වරණීය කොටස් වලට වඩා. කියන්නේ වරණීය කොටස් කියන එක ඒ කියන්නේ ඒ කොටස් වලට ආයෝජනය කරපු අය නැවත වඩා ලබා ගන්නත් පුළුවන් සමහර විට. ඒකට පොලියක් ගෙවන්නත් වෙනවා. පොලියක් ගෙවන්නේ බැංකුව විසින් කවුරු හරි ආයෝජනය ගත්ත එක්කෙනා තමයි පොලිය ගෙවන්නේ. වරණීය කොටස් කියන්නේ ඒ වගේ ඒවා. දිනෝෂට දැන් තේරුණා නේද මේ වරණීය කොටස් කියන්නේ මොනවද කියලා? හරි දැන් ඔව් A බැංකුවේ tier 1 capital එක ඔව් හරි දැන් අපිට පේනවා මම උත්තර හරි එක්කෙනෙක් දීලා තියෙන උත්තරයක් දිනූෂා දීලා තියෙන උත්තරයක් A බැංකුවේ tier 1 capital එක 250යි හරි ඊළඟට B බැංකුවේ tier 1 එක 325යි දැන් බලන්න වඩාත්ම
ස්ට්‍රෝං බැංකුව මොකක්ද කියලා හොයන්නේ කොහොමද? මේ උත්තර දෙක හරි. හෂිනි දීලා දෙන උත්තරයක්, උමායා දීලා දෙන උත්තරයක් හරි. දැන් අපි කොහොමද හොයන්නේ වඩාත්ම ශක්තිමත් බැංකුව කුමක්ද කියලා? අපි බලන්න ඕන මේ මුළු ප්‍රාග්ධනයෙන් ටියර් 1 එකේ දායකත්වය කොච්චරද කියලා. මුළු ප්‍රාග්ධනයෙන් ටියර් 1 එකට තියෙන දායකත්වය කොච්චරද කියලා බලන්න. දැන් එහෙම බැලුවම අපිට පේනවා ඒ බැංකුවේ මුළු ප්‍රාග්ධනය 750යි. ඒ 750න් 250 තමයි ටියර් 1 කැපිටල්. 750න් 250. ඒ කියන්නේ 3න් පංගුවක් වගේ නේ. ඔව්. ඒක 130ක් වගේ. 30කට වැඩි 33ක් වගේ. අපි අනිත් එක ගත්තොත් ඒකේ මුළු ප්‍රාග්ධනය 625යි. ඒකේ 625න් කීයද? දැන් බලන්න ගණනය කරලා බලන්න ඒකේ කොහොමද කියලා මේ percentage එක. ටියර් 1 කියන එක ඒ කියන්නේ ස්තර 1 ප්‍රාග්ධනය මුළු ප්‍රාග්ධනයෙන් කීයෙන් පංගුවක්ද? ඒ කියන්නේ ප්‍රතිශතයක්ද කියලා බලන්න. ඒකෙන් අපිට වැඩි ප්‍රතිශතය දෙන බැංකුව තමයි වඩාත්ම ශක්තිමත් බැංකුව. ඔව් මම හිතන්නේ මේ අමාරු නෑ ගණනය කරන්න. දැන් බලන්න දැන් ඔයගොල්ලෝ උත්තර අරන් තියෙන්නේ A බැංකුවේ ටියර් 1 එක 250යි. B බැංකුවේ ටියර් 1 එක 325යි. එතකොට ටියර් 1 එකේ ප්‍රතිශතය මුළු ප්‍රාග්ධනයෙන් ටියර් 1 එකේ ප්‍රතිශතය කියන්නේ 250 බෙදන්න ඕන 750යි. හරි? ඒ තමයි A බැංකුවේ ටියර් 1 ප්‍රතිශතය. B බැංකුවේ ටියර් 1 ප්‍රතිශතය තමයි 325 බෙදීම 625. ඔව්. හරි. හර්ෂිකා දීලා දෙන උත්තරේ හරි. A බැංකුවේ ප්‍රතිශතය 33.3යි. B බැංකුවේ ප්‍රතිශතය 52යි. වාස් දෙකෙන් හරිද? ඔව් හරි. හරි ඒකයි. එතකොට මොකද්ද කවුද වඩාත්ම ස්ට්‍රෝං බැංකුව වඩාත්ම ශක්තිමත් බැංකුව කවුද එතකොට? දැන් අපි ශක්තිය මනින්නේ මොකෙන්ද? අපි ශක්තිය මනින්නේ ස්තර 1 ප්‍රාග්ධනයේ ප්‍රතිශතය මත. වැඩි ප්‍රතිශතයක් ස්තර 1 ප්‍රාග්ධනයේ තියෙනවා නම් ඒ බැංකුව ශක්තිමත්. එහෙනම් මෙතන ශක්තිමත් බැංකුව වෙන්නේ B. කොහොමද? හොඳයි. හොඳයි මම හිතන්නේ ඔයාලට පැහැදිලි මේ කතාව. දැන් මට පැහැදිලි කරන්න ඕනකම තිබුණේ ඒක තමයි. දැන් අපිට පුළුවන් මේ කාරණාවලුත් එක්ක මේ බැංකුකරණය පිළිබඳව කතා කරද්දී මේ කොයිතරම් දුරට අපිට විශ්ලේෂණයක් කරන්න පුළුවන්ද කියන එක තමයි මෙතන වැදගත් වෙන්නේ. දැන් අපි අන්තිමට කතා කරේ ආදායම් ප්‍රකාශය පිළිබඳව. මේ ආදායම් ප්‍රකාශය ගැනත් අපි පොඩි අභ්‍යාසයක් කරමු. මේ අභ්‍යාසය අනුව අපිට පුළුවන් මම හිතනවා මේ අභ්‍යාසයෙන් ඔබට යම්කිසි දැනුවත් භාවයක් ලැබෙන්නේ නැති කියලා මේ ප්‍රාග්ධනය සම්බන්ධයෙන්. ඒතර අපි අහලා තිනවා ඔබ දැකලා අහලා තිනවනේ ප්‍රාග්ධන ප්‍රමාණතාවයේ කතාව. ප්‍රාග්ධන ප්‍රමාණතානුපාතය කියලා එකක්. එතකොට දැන් ඒක හොයාගන්න අපිට මොකද්ද කරන්න ඕන? මම මෙතන තව ටිකක් එකතු කරන්නම් කීපයක්. ඒතර ඔබට ප්‍රාග්ධන ප්‍රමාණතාවය ගැන යම්කිසි අදහසක් ගන්න පුළුවන්.
හොඳයි. දැන් මම මෙතනට තව කාරණා දෙකක් එකතු කරනවා. එක තමයි මම දෙන්නම් ඒ බැංකුවේ තව දත්තයන් කීපයක් බරතබන ලද වත්කම් අවදානම් බරතබන ලද වත්කම් අගේ මම දෙන්නම්. දැන් බලන්න මම තවත් කාරණාවක් එකතු කරා. අවදානම් බර තැබූ වත්කම්. ඒ බැංකුවට අවදානම් බර තැබූ වත්කම් තියෙනවා මිලියන 10000ක්. B බැංකුවට තියෙනවා මිලියන 15000ක්. දැන් මට ගණනය කරලා කියන්න ඕන මෙම බැංකු දෙකේ ඒ කියන්නේ A බැංකුවේ සහ B බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය. මුළු අනුපාතය සහ tier 1 අනුපාතය. කියන්නේ capital adequacy ratio එක කියන්නේ CAR එක tier 1 capital adequacy කියන්නේ tier ස්තර 1 ප්‍රාග්ධනය සම්බන්ධයෙන් ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය සහ මුළු ප්‍රාග්ධනය සම්බන්ධයෙන් ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය. ඒ දෙක ගණනය කරලා බලන්න. මුළු ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය ඉස්සෙල්ලා ගණනය කරන්න. මුළු එක ටෝටල් එක. ඒ කියන්නේ අපි එතනදි ගන්නකොට මුළු ප්‍රාග්ධනය ගන්නවා ඒක බෙදනවා පරතැබු වත්කම් වලින්. පරතැබු වත්කම් A බැංකුවට තියෙනවා 10000ක් B බැංකුවට තියෙනවා 15000ක්. එතකොට අපි කොහොමද හොයන්නේ ඒක? මුළු එක ඉස්සෙල්ලා හොයන්න. මුළු ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය ඉස්සෙල්ලා හොයන්න. මොකක්ද ඒකට කරන් තියෙන්නේ? ඔව් හරි. 750 බෙදීම 10000. ඔව් 7.5ක් එනවා. ආයේෂගේ උත්තරේ හරි. අපි බලමු අනිත් එක අනිත් බැංකුවේ 625 බෙදනවනේ 15000න්. අදරයිසම 1.6යි. ඔව්. සචින්ගේ උත්තරේ හරි. උමායාගේ උත්තරේ හරි. හරි. හොඳයි. දැන් ඔය අරන් තියෙන උත්තර තමයි මුළු ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය. දැන් අපි බලන්න ඕන ඊළඟට tier 1 tier 1 එකේ ප්‍රාග්ධන ප්‍රමාණතාව. tier 1 capital adequacy කියන එක. ඒක බලන්න කීයද කියලා. ඔව්. ඔව් tier 1 එක සම්බන්ධයෙන් ඔව් උමායා උත්තර දීලා තිනවා හරියට. සචිනි උත්තර දීලා තිනවා tier 1 එක. අවීෂාගේ උත්තරේ හරි. හොඳයි. දැන් බලන්න මේ විදිහට බැලුවම කවුද ස්ට්‍රෝංගර් බැංකුව? වඩාත් ශක්තිමත් බැංකුව මොකද්ද මෙහෙම බැලුවම. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ
ඉස්සෙල්ලා අපි ගත්තේ ප්‍රාග් ධනයේ ප්‍රමාණය ගැන පමණයි. දැන් අපි ඒක සම්බන්ධ කරලා තියෙනවා අවදානම් බර තිබු වත්කම් වලට. එහෙන් බැලුවම කවුද වඩාත් ශක්තිමත් බැංකුව? ඒ. මොකද tier 1 capital adequacy ratio එක 2.5යි අනිත් එකේ 2.17යි. දැන් මම හිතනවා දැන් ඔබට හොඳ අවබෝධයක් ලැබුණා මේ සම්බන්ධයෙන්. නමුත් අපිට දැන් තවත් කාරණාවක් මෙතන අපි කතා කරන්න සිද්ධ වෙනවා. ඒ මොකද්ද? ශේෂපත්‍රයේ සංයුතිය. දැන් ඒ ශේෂපත්‍ර සංයුතිය ගැන කතා කරන්න ඉස්සෙල්ලා දැන් අපිට තවත් දෙයක් තියෙනවා මෙතන බලන්න. ආදායමේ සංයුතිය. ආදායමේ සංයුතිය කියන්නේ මොකක්ද? දැන් අපි කිව්වා බැංකුවක ආදායම විශේෂයෙන්ම වාණිජ බැංකුවක් ගත්තොත් වාණිජ බැංකුවක ආදායම කියන එක ඇදලා තියෙන්නේ. අපි බලමු ආයශරයක් එතනට ගිහිල්ලා. මොනවාරි ඔබට අපහැදිලි යමක් තියෙනවා නම් අහන්න පුළුවන්. මොකද මම බලාපොරොත්තු වෙන්නේ ඔබට මේ වගේ අභ්‍යාසයක් තුළින් මේක නියම විදිහට පැහැදිලි කරවන්න. දැන් බලන්න මේ මෙතනින් අපිට පේනවා සුද්ධ පොලි ආදායම කියන්නේ එක ශීර්ෂයක්. එක ආදායම් ශීර්ෂයක්. ඊළඟට කොමිස් සහ ගාස්තු කියන්නේ තවත් ආදායම් ශීර්ෂයක්. වෙළඳ ආදායම කියන්නේ තවත් ශීර්ෂයක්. මෙන්න මේ වගේ තමයි සාමාන්‍යයෙන් අපි ඕන මෙතන වෙනත් ආදායම් කියලා දාන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා ආදායම් වර්ග 4ක්. එතකොට මේ බැංකුවක ස්වභාවය තීරණය කරන්න පුළුවන් මේ ආදායම් වල තියෙන සංයුතිය අනුව. දැන් අපි දැන් මේ විදිහේ උදාහරණයක් බලමු.
දැන් මම එක්තරා අභ්‍යාසයක් තව එකක් දෙනවා. ඒකේ තියෙනවා මෙහෙම එකක්. right. මෙතන මම පෙන්නලා තියෙනවා මේ A බැංකුව සහ B බැංකුව ගැන නැවත වරක් ආදායම් සම්බන්ධයෙන්. මේ ආදායම කොටස් හතරක් පෙන්නලා තියෙනවා. සුද්ධ පොලි ආදායම, කොමිස් සහ ගාස්තු, වෙනද ආදායම සහ වෙනත් ආදායම. ඒතර ඒ ටික එකතු වුණාම තමයි මුළු ආදායම ලැබිලා තියෙන්නේ. එතකොට A බැංකුවේ මුළු ආදායම 200යි. B බැංකුවේ මුළු ආදායම 300යි. දැන් ඔබට කරන්න තියෙන්නේ මේ එක එක ආදායම මුළු ආදායමෙන් කීයෙන් ප්‍රතිශතයක්ද කියලා හොයන්න ඕන. ඒ කියන්නේ උදාහරණයක් හැටියට සුද්ධ පොලි ආදායම A බැංකුවේ සුද්ධ පොලි ආදායම මුළු ආදායමෙන් ප්‍රතිශතය මොකක්ද? ඊළඟට කොමිස් සහ ගාස්තු මුළු ආදායම ප්‍රතිශතය මොකක්ද? ඒ ප්‍රතිශත ටික දාන්න ඕන. බැංකු දෙකේම. A බැංකුවේ සහ B බැංකුවේ ඉස්සර A බැංකුවට හොයන්න. දැන් අපිට තියෙන ප්‍රතිශත ටික හොයාගන්න. අපි ඉස්සර A බැංකුව ගැන බලමු. A බැංකුවේ ප්‍රතිශත ටික දාන්න. ඒ කියන්නේ සුද්ධ පොලි ආදායම මුළු ආදායමෙන් ප්‍රතිශතයක් හැටියට. ඊළඟට කොමිස් සහ ගාස්තු මුළු ආදායම ප්‍රතිශතයක් හැටියට. වෙනද ආදායම මුළු ආදායමෙන් ප්‍රතිශතයක් හැටියට. මොකද අපිට මේ ඊළඟ විශ්ලේෂණයේදී අපිට වැදගත් වෙනවා මේ ආදායමේ සංයුතිය කුමක්ද කියන එක. දැන් දිලිනීගේ උත්තර හරි. ඒ සම්බන්ධයෙන් ඒ බැංකුව සම්බන්ධයෙන් දිලිනීගේ උත්තරේ හැටියට අපිට පේනවා ඒ බැංකුවේ සුද්ධ පොලි ආදායම මුළු ආදායම 75යි. කොමිස් සහ ගාස්තු මුළු ආදායමෙන් 10යි. වෙනද ආදායම මුළු ආදායමෙන් 10යි. වෙනත් ආදායම් මුළු ආදායමෙන් 5යි. දැන් ඔය වගේම උමායාගේ උත්තරෙත් හරි. දැන් ඕගොල්ලෝ හොයන්න බලන්න B එක B බැංකුවෙත් ඔය වගේම හොයන්න. දැන් බලන්න B බැංකුව සම්බන්ධයෙන් ඔය වගේම හොයන්න බලන්න. මම හිතන්නේ B බැංකුවේ එකපාරටම රවුම් උත්තර එන්නේ නැහැ. 23.50යි 15යි 1.6 හරි. හරි. සචිනගේ උත්තරේ හරි. හරි. අවිෂා හරි. හරි. බොහොම හොඳයි. දැන් අපි ඊළඟ කාර්යයට අපි යමු. ඔබගේ උත්තර මම මෙතන දාන්නම්. හොඳයි. දැන් ඔබ දුන්න උත්තර ටික මම දැම්මා අයිනෙන්. දැන් අපිට තියෙනවා තවත් කර්තව්‍යයක් ඉෂ්ට කරගන්න. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්න.
සමහරට ඔයාලට උත්තර දෙන්න පුළුවන් දෙක බලන්නකෝ ඔය උත්තර ටික බලලා. මම කියන්නේ මේ මෙතන මේ බැංකු දෙකෙන් රිටේල් බැංකින් වලට වඩාත්ම නැඹුරුවක් තියෙන බැංකුව මොකක්ද මේ දෙකේ? ඒ කියන්නේ රිටේල් බැංකයක් හැටියට තෝරගන්න පුළුවන් බැංකුව මොකක්ද මේ බැංකු දෙක අතරින්? A බැංකුවද B බැංකුවද? සිල්වර් බැංකුව කටයුතු කරන බැංකුවක් හැටියට. ඔය ඉලක්කම් වලින් අපිට යම්කිසි ඇඟීමක් ගත්ත එකයි. ඊළඟට දැන් ඔයා උත්තරේ දීලා කියන්න ඇයි එහෙම කිව්වේ කියලා. දැන් ඔයගොල්ලන්ගේ උත්තර හරි. අවීෂගේ උත්තරේ හරි. අබේසේකර හරි. දෙව්මිනි හරි. අර්ශිකා හරි. උත්තර හරි. දැන් ඔයගොල්ලෝ කියන්න ඕන හැබැයි මේ ඇයි ඔක තෝරගත්තේ කියලා. ඒ තෝරගත්තේ මොකද්ද? මොකද්ද හේතුව? ඒ තෝරගන්න හේතුව මොකක්ද? ඔව් මං හිතන්නේ හේතුව දන්නවනේ. හේතුව දන්නේ නැත්නම් ඔයගොල්ලෝ තෝරගන්නේ නැහැ නේ කියලා නේද? මම අහන්නේ ඔය දෙක අතරින් වඩාත්ම අපිට සැක කරන්න පුළුවන් රිටේල් බැංකයක් කියලා මොකක්ද? කියලායි මං ඇහුවේ ප්‍රශ්නේ. ඔයගොල්ලන්ගේ උත්තරේ හරි. හැබැයි මට කියන්න ඕන ඒ උත්තරේ ගත්තේ කොහොමද කියලා. ඒ කියන්නේ මොන හේතුව නිසාද අපි ඒ තෝරගත්තේ? ඔව් කියනවා දෙව්මිනි කියන්නේ. දැන් ඔයගොල්ලෝ දකින්න වෙනස මොකක්ද මේ බැංකුවේ? ශුද්ධ පොලි ආදායම තමයි ඒකේ වැඩියෙන්ම තියෙන්නේ. මුළු ආදායමෙන් 75ක් ශුද්ධ පොලි ආදායම. ඔව් ශුද්ධ පොලි ආදායම හරි. ශ්‍රී ලංකාවේ කතාව හරි. ඔව්. දැන් ශුද්ධ පොලි ආදායම වැඩිම දායකත්වය තියෙන්නේ ඒ බැංකුවේ. හැබැයි අරගොල්ලන්ගේ වැඩිම දායකත්වයේ B බැංකුවේ වැඩිම දායකත්වය කොමිස් සහ ගාස්තු. අපිට ඒක පෙන්නනවා වඩාත්ම චිල්ලර බැංකු කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙන මේ බැංකුව කියලා. මොකද පොලි ආදායම මත තමයි ඒගොල්ලෝ යැපෙන්නේ. අනිත් බැංකු සාමාන්‍යයෙන් ආයෝජන බැංකු සහ වෙනත් කෝපරේට් බැංකින් කරන අය ඒගොල්ලන්ට වැඩිපුර තියෙන්නේ කොමිස් සහ ගාස්තු ආදායම. පොලි ආදායම වැඩි වෙන්න නම් අනිවාර්යයෙන්ම රිටේල් බැංකින්. හොඳයි. දැන් මම මේ ඔබට පැහැදිලි කරන්න විස්තර කරේ දැන් අද අපි සාකච්ඡා කරපු දේ සම්බන්ධයෙන් ඒක මට කියන්න ඕන ඔයගොල්ලන් හැමෝටම මේක සාමාන්‍යයෙන් බැංකුකරණය සම්බන්ධ ඉහළ සංකල්ප කීපයක් අපි අද සාකච්ඡා කරේ. ඒ කියන්නේ නිකන් ඉලක්කම් ටිකක් විතරක් කතා කරන එක නෙමෙයි. හැබැයි ඊට වඩා වැඩි දුරකට ගිහිල්ලා අපි මේ ගැන කතා කරා. අපි අද කතා කරා ප්‍රාග්ධනයේ ගුණාත්මක භාවය ගැන සියලුම දේවල් ගැන. ඉතින් මම හිතනවා අද අපිට තව වෙලාවක් නැති වෙනවා තවත් ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න. ඒ වුණත් මම හිතනවා ඔබ සියලු දෙනාම අද සක්‍රියව මේකට සම්බන්ධ වෙච්ච නිසා ඔබට යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වුණා කියලා. තව දෙයක් මට කියන්න ඕන දැන් මේ අද අපි සාකච්ඡා කරපු මේ ප්‍රසන්ටේෂන් එක ඔබ තනියම ආයසරයක් බලන්න. බලලා අපි කතා කරපු දේවල් එක්ක සංසන්දනය කරලා බලන්න මොනවා හරි ඔබට පැහැදිලි දැනක් තියෙනවද කියලා. අපි ඊළඟ සුමානේදී ඒ ගැන තවත් සාකච්ඡා කරමු. ඒ වගේම අපි දැන් බලාපොරොත්තු වෙනවා නැවත වරක් අර ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන එකට යන්න. නමුත් මම ප්‍රශ්න කීපයක් ගෙනල්ලා දෙන්නම්. එතකොට අපිට ඒක සාකච්ඡා කරන එක වඩා හොඳයි. මොකද අර ප්‍රශ්න වල සමහර ඒවා තියෙනවා අපිට ගොඩාක්ම ලියන්න තියෙනවා. ඒවා මේ වගේ වෙලාවකදී අපිට සාකච්ඡා කරන්න අමාරුයි. ඉතින් ඒ නිසා අපි බලමු අර විදිහේ ප්‍රශ්න ටිකක් අරගෙන සාකච්ඡා කරන්න. එhmenan අද මීට වඩා අපිට සාකච්ඡා කරන්න බැරි වෙයි. ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා සක්‍රියව සම්බන්ධ වෙච්ච එක ගැන. මම අනිත් අයටත් උපදෙස් දෙනවා මේ හැම එකටම සක්‍රියව සම්බන්ධ වෙන්න කියලා. මේම chat නොකරත් කමක් නැහැ. ඔබ තනියම මේ ටික හදනවා නම් අභ්‍යාස වල සම්බන්ධ වෙනවා නම් ඉතාමත් හොඳයි. ඒ වගේම මොන හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරලා ප්‍රශ්නයක් නැහැ. කතා කරන්න පුළුවන්.
අපි එහෙමනම් සියලු දෙනාටම ස්තුතියි. එහෙනම් අපි නැවතත් හමු වෙමු ඊළඟ සතියේ. බොහොම ස්තුතියි.